කොටසකට කරන්ට් එක නැහැ කියලා දැන් නම් කරන්ට් එක ඇවිල්ලා තියෙනවා. රයිට්. කොහොම වුණත් අපි තව ගොඩක් කට්ටිය අඩුයි. කමක් නැහැ අපි බලමු ඉස්සරහට කරගෙන යමු. එතකොට ඒගොල්ලෝ එකතු වෙයි. ඉතින් අපි මේ කතා කරමින් ඉන්නේ ටිකක් අපිට එදිනෙදා ජීවිතයටත් ඒත් එක්කම අපේ විභාග කටයුතු වලටත් ඕන පාඩමක්. ඒ තමයි පයිතගරස් සම්බන්ධය කියන එක. පයිතගරස් සම්බන්ධය කියන එක තමයි අපි මේ කතා කරමින් ඉන්නේ. එතකොට මේ පයිතගරස් සම්බන්ධයේ මොකක්ද කියලා අපි ඊයේ කතා කරා, කලිනුත් කතා කරා. ඊට පස්සේ මේ වර්ග සංඛ්‍යා ටික සහ වර්ගමූල සංඛ්‍යා ටික අපි ඊයේ කතා කරා. තව ගණන් කීපයක් හදන විදිය සාකච්ඡා කරා. ඊට පස්සේ මම අද දුන්නා ඔයාලට හෝම්වර්ක් වගේක් කරන්න කියලා. දැන් අපි අද බලන්නේ අන්නේ හෝම්වර්ක් ටික කරලා මේ පයිතගරස් සම්බන්ධ කියන කොටස අවසන් කරන්න තමයි බලන්නේ. රයිට්? ඒක අපිට අවසන් කරගන්න පුළුවන්. රයිට්. දැන් උත් දානවා ගොඩක් කට්ටිය. දැන් තමයි දාන්නේ කට්ටිය නේද? එන්නේ වැඩි. හරි කමක් නැහැ. දැන් ඉතින් අපි එහෙනම් ඒ ටික සාකච්ඡා කරමු ඉස්සෙල්ලා. මොකද අපි ටිකක් තව යන්නේ 17 වෙනි පාඩමේනේ. ඒකින්ද අපි පාඩම් ටිකක් ඉක්මන් කරන්නත් ඕනේ. එහෙනම් අපි ඉක්මනට හෝම්වර්ක් ටික සාකච්ඡා කරමු. ඉතින් ගොඩක් හොඳයි. මට හෝම්වර්ක් එවලා තියෙනවා. එතන තව හෝම්වර්ක් එවලා නැති කට්ටියක් ඉන්නවා. එහෙනම් අපි හෝම්වර්ක් ටික සාකච්ඡා කරලා අපි පාඩමට යමු. එතකොට අපේ කවුද ඉන්නේ? තිසුම් ඉන්නවා, පූජාන් ඉන්නවා, සසින්දි, හිරුණ, බාසුරු, සෙනෝත්, ප්‍රවීන්, ඊළඟට මේකලා ඉන්නවා, හිරුෂිකා ඊ ආවේ නැහැ හිරුෂිකා අද එවිල්ලානේ. අනුජ, සඳලි ඉන්නවා, මනෝලි, හිමායා. මෙත්සරණී නැද්ද අද? මෙත්සරණී ඊයේ හිටියේ නෑ. එතකොට හිරුෂිකා බැලුවාද නෝට් එක මේ YouTube එකේ දාලා තිබ්බා බැලුවාද ඊයේ කරපු ලෙසන් ටික? right ඒ ටිකත් හරි good. එහෙනම් අපි homework ටික සාකච්ඡා කරමු. හොඳට බලා ගන්න මෙතන සමහර homework ටිකක් අමාරු ඇති සමහර ඒවා ටිකක් ලේසි ඇති. right මේ තියෙන්නේ. ඉස්සෙල්ලාම අපි එහෙනම් මෙන්න මේ homework එක බලමු. මට කියන්නේ screen එක share වුණාද කියලා? නෑ. තාම නෑ. එහෙනම් ආපහු සරයක් අයින් කරලා right. දැන් හරිද? ඔව් සර්. හරි. right good. එතකොට මේක සමහර ගණන් ආවාලා හදනකොට තේරෙයි ඒව අපි කලින් හදලා තියෙනවා වගේ කියලා. සමහර ඒවා අපි කලින් හදලා තියෙනවා. මේක කියන පළවෙනි ප්‍රශ්නේ. මම කියේ පළවෙනි ප්‍රශ්නයයි දෙවෙනි ප්‍රශ්නයයි කරන්න කියලා. එතකොට පළවෙනි ප්‍රශ්නේ කියනවා පහත දැක්වෙන එක් එක් රූපයේ ඉංග්‍රීසි අක්ෂරයෙන් දක්වා ඇති පාදවල දිග සොයන්න. ඒ කියන්නේ මේ ඉංග්‍රීසි මේ සිම්පල් අකුරු දාලා තියෙන්නේ. අන්න ඒවල දිග හොයන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට පයිතගරස් සම්බන්ධය තමයි පාවිච්චි කරන්න වෙන්නේ. right up බලමු පළවෙනි ගාන කොහොමද කරන්න කියලා. පළවෙනි ගානේ දරුවනේ කර්ණය. කවුද කර්ණය? කියන්න බලන්න කර්ණයට දාලා තියෙන ඉලක්කම හරිය සංකේතය හරි? පහ. එහෙනම් අපි ඕක ලියනවා කොහොමද? පහේ වර්ගය එකතු කිරීම ඔව් පහේ වර්ගය සමානයි ඍජු කෝණයේ අඩංගු අනිත් පාද දෙක. කවුද? 4 වර්ගය 4යි යිනේ. එහෙනම් ඒ දෙන්න මොකද කරන්නේ? වර්ග කරලා ඉවර වෙලා එකතු කරන්න ඕනේ. ඊට පස්සේ දැන් සුළු කරමු. පහේ වර්ගය 25යි, 4 වර්ගය 16යි, මෙතන y වර්ගය ඉතුරු වෙනවා. එහෙනම් y තනි කරන්න 16 එහා පැත්තට යනකොට 25න් 16ක් අඩු වෙනවා. එතකොට උත්තර එනවා 9ක් කියලා. එහෙනම් වර්ගය නැති කරන්න අපි 9 වර්ගමූලය දානවා. එතකොට 9 වර්ගමූලය උත්තර එනවා 3ක් කියලා. right? ඔන්න පළවෙනිගේ උත්තරේ දරුවනේ සෙන්ටිමීටර් 3යි. එහෙනම් y සමානයි සෙන්ටිමීටර් 3යි. හරි අය හරි දාගන්න. අඩුපාඩු කට්ටිය හදා ගන්න. ඒක හරි. ඒක සසින්දි දාලා තියෙනවා, හිරුණ දාලා තියෙනවා, බාසුරු, මනෝලි, ප්‍රවීන්, පූජානි හොඳයි ඈ. ඊළඟට සෙනෝත් හරි. very good. දෙවෙනි එක. දෙවෙනි එකේ දරුවනේ කර්ණය මොකද්ද? මෙන්න ඍජු කෝණය. කර්ණය කියන්නේ කවුද? කර්ණය දෙවෙනි එකේ මොකක්ද අකුර? ඍජු කෝණයට ඉස්සරහින් තියෙන එක නා එහෙනම් එයා තමයි y. එයාට තමයි අපි කියන්නේ කර්ණය. එහෙනම් කර්ණය y නම් මුලින් ලියන්නේ y වර්ගය. ඉතුරු දෙක එහෙනම් ලියනවා 12 වර්ගය එකතු කිරීම 9 වර්ගය. ඔය සම්බන්ධයට අපි කියනවා පයිතගරස් සම්බන්ධය කියලා. ඊ ආපු නැති දරුවෝ ටික මතක තියාගන්න. right? එතකොට මේකට අපි කියන්නේ
පයිතගර සම්බන්ධය. right. එතකොට මේක අපි සුළු කරමු. මෙතන එනවා y වර්ගය 12 වරක් 12 කියන්නේ ඊයේ මම දුන්නා කීයද 12 වරක් 12? 144යි. 144යි. 9 වර්ගය 81. 81යි. right. එතකොට එනවා y වර්ගය. මේ දෙන්න එකතු වුණාම කීයද එන්නේ? 225. 225. එහෙනම් වර්ගය නැති කරන්න අපි අනිත් පැත්තට වර්ගමූලය දානවා 225 වර්ගමූලය. මම ඒකත් ඊයේ දුන්නා. කීයද උත්තරේ? 15යි. 15යි. උත්තරේ 15යි. right, very good. දාගන්න හරියක්. ඒක දාලා තියෙනවා 11 දෙනෙක් උත්තර දාලා තියෙනවා. සසින්දි දාලා තියෙනවා ගගනි, මල්කා, ප්‍රවීන්, අනුජ, හිරුණ, ඊළඟට බාසුරු, සෙනෝත්, සඳලි, පූජානි. very good. ඊළඟට මනෝලි, සෙනෝත්. right. තුන්වෙනි එක. තුන්වෙනි එක අපි අදමු. මොකක්ද තුන්වෙනි එක කොහොමද කරන්නේ? තුන්වෙනි එකේ කර්ණය මොකද්ද දරුවනේ? කර්ණය අපේ කරුමේ තමයි කර්ණය නේද? සෙන්ටිමීටර් 10. මෙයා තමයි කර්ණය. එහෙනම් එයාට තමයි අපි කියන්නේ සෙන්ටිමීටර් 10. එහෙනම් මුලින්ම 10 වර්ගය සමානයි ඉතුරු පාද දෙකේ වර්ගවල එකතුව. එහෙනම් m වර්ග එකතු කිරීම 8 වර්ගය. 10 වරක් 10 ඔයාලගෙන් අම්මන් අහන්නේ අමාරු හින්දා මම්ම දාන්න 100. 8 වර්ගය කීයද? 64යි. 64යි. ඒ ඉසුරු 9 වර්ගය. 8 වර්ගය 64යි. එතකොට මෙන්න මේ m වර්ගය තනි කරන්න අපි මොකද කරන්නේ? 100න් අඩු කරනවා 64ක්. 100න් 64ක් ගිහුවම කීයද ආවේ? 36යි. 36යි. 100න් 64ක් ගිහුවම 36යි. එහෙනම් වර්ගය නැති කරන්න හරියට වර්ගමූලය දානවා. 36 වර්ගමූලය ඔයාලා දන්නවා කීයද? 6යි. 6යි. සෙන්ටිමීටර් 6යි. right. එකත් හදාගන්නකෝ. ඒක සසින්දිගේ හරි ප්‍රවීන්ගේ ඊළඟට ගගනි, හිරුණ, අනුජ, බාසුරු, සෙනෝත්, පූජානි ඊළඟට මනෝලිගෙත් හරි ඊළඟට අපේ සෙනෝත්ගෙත් හරි. right. ඉක්මනට හදාගන්න අඩුපාඩු ටික අපි ඊළඟ කොටසට යන්නේ. right. අපි ඊළඟ එක බලමු. හතරවෙනි එක මම හිතන්නේ හැමෝම හදලා ඇත්තේ. එහෙනම් මම යනවා හතරවෙනි ගානට. ඒක ටිකක් අමාරුයි. ඒකේ පීත් හොයන්න ඕනේ කිව්ත් හොයන්න ඕනේ. නේද? දෙන්නෙක් ඉන්නවනේ. එහෙනම් ඔය දාන්න very good උත්තර ටිකක් දානවා. P හොයන්න මම දරුවනේ මෙන්න මේකේ මෙන්න මේ කොළ පාටින් පාට කරන පොඩි ත්‍රිකෝණේ ගන්නවා. මෙන්න මෙයා ගන්නවා. මේ කොළ පාටින් පාට කරපු ත්‍රිකෝණයට මම දානවා පයිතගර සම්බන්ධය. right. කොළ පාටින් පාට කරපු එක්කෙනාට මම දානවා මොකද්ද? පයිතගර සම්බන්ධය. මම ඒ කොළ පාටින්ම ලියන්නම්. ඔය කොළ පාට ත්‍රිකෝණයේ කවුද දරුවනේ කර්ණය? සෙන්ටිමීටර් 10. සෙන්ටිමීටර් 10යි. very good. එහෙනම් අපි ලියන්නේ 10 වර්ගය සමානයි 8 වර්ගය එකතු කිරීම p වර්ගය. හරි? ওই විදිහට මට ලියන්න පුළුවන්. 10 වර්ගය සමානයි 8 වර්ගය දාන p වර්ගය. දැන් උගත් සුළු කරමු. 10 වර්ගය 100යි 8 වර්ගය 64යි p වර්ගය එහෙමමයි 64 එහා පැත්තට යමු. එතකොට 100න් 64ක් අඩු කරන්න ඕනි. මෙතන එනවා p වර්ගය. එතකොට මෙතන එනවා 36ක්. වර්ගය නැති කරන්න අපි වර්ගමූලය දානවා. එතකොට p සමානයි 36 වර්ගමූලය. p ට එනවා උත්තරේ සෙන්ටිමීටර් කීයද? 6යි. 6යි. 36 වර්ගමූලය 6යි. හරි. p හරි. දැන් මට කවුරු හරි කියන්න q හොයන්න මොකද කරන්න ඕනේ? ලොකු ත්‍රිකෝණය ගන්න. ලොකු ත්‍රිකෝණය දිහා බලනවා. ලොකු ත්‍රිකෝණය මම රතු පාටින් අඳින්නම් මෙන්න මේ ත්‍රිකෝණය. right. ඔය ත්‍රිකෝණයට දානවා පයිතගර සම්බන්ධය. එතකොට ඕකේ දරුවනේ කර්ණය මොකද්ද? කර්ණය. Q.
කර්ණය Q. එහෙනම් මම ලියනවා Q වල වර්ගය සමානයි ඍජු කෝණයේ අඩංගු ඉතුරු පාද දෙක කවුද? එක පාදයක් ගන්න වෙන්නේ අපිට මෙයා. 8 8 වර්ගය. අනිත් එක්කෙනා ගන්න වෙන්නේ කීයද? 9ද? 15 මෙන්න මේ P වල උත්තරේ අපි හොයාගත්ත 6යි කියලා. එතකොට මෙතන ඉඳන් මෙතනට නෙමෙයි 9 කියලා කියන්නේ. 6 කියන්නේ මේ චුට්ටනේ. එහෙනම් මෙතන ඉඳන් මෙතනට 9යි 6යි එකතු වුණාම කීයක් එනවද? 15 15යි. ඒ ටිකේ දුර එහෙනම් 15ක් එනවා. එහෙනම් මම මෙතන ලියන්නේ 8 වර්ග එකතු කිරීම මේ පාදය වෙනුවට කීයද දාන්නේ? 15 වර්ගය. good. දැන් ඉතින් අපි ඔක සුළු කරමු. Q වර්ගය එහෙමමයි 8 වර්ගය 8 වරක් 8 කීයද එන්නේ? 64 64යි. 15 සරක් 15 225යි. එතකොට මේ දෙක එකතු වුණාම එනවා 9යි 6යි 2යි 8යි 289යි. Q වල වර්ගය 289යි. එහෙනම් Q හොයන්න 289ට වර්ගමූල දානවා. ඊයේ මම දුන්නා වගුව 289 වර්ගමූලය කීයද? 17 17යි. ඔය තියෙන උත්තර එහෙනම් P ට එනවා 6 Q ට එනවා 17. ඒක ඉමල්කාගේ හරි අනුජගේ හරි ඊළඟට හිමායාගේ හරි ඊළඟට ප්‍රවීන්ගේ හරි පූජානි හදලා තියෙනවා very good සසින්ඩිගේ හරි ගගනිගෙත් හරි බාසුරු හදලා තියෙනවා හිරුණ හදලා තියෙනවා සෙනෝත් හදලා තියෙනවා right very good අනික කට්ටිය ඉක්මනට හදාගමු මනෝලියත් හදලා තියපද ඔව් මනෝලිත් හදලා තියෙනවා right good ඉක්මනට හදාගන්න ඒක අපට කරන්න උනේ පයිතගර සම්බන්ධයෙන් දෙපාරක් දාන්න වුණා. පොඩි ත්‍රිකෝණයට එකපාරක් ඊට පස්සේ අර ඔයාලා කිව්ව ලොකු ත්‍රිකෝණයට තව පාරක් දැම්මා. අපිටත් මනෝලි කරන්ට් එක නම් ගියා බලමු කරන්ට් එක එයිද කියලා මොකද දන්නේ එකපාරටම උනේ. right අපි එහෙනම් එතකන් ඊළඟ ගානට යමු. කරන්ට් ගන්න කියලා ප්‍රාර්ථනා කරමු නේද? right. ඊළඟට එහෙනම් ඔන්න ඒ ගාන හරිනේ. අපි යනවා දෙවෙනි ගානට. දෙවෙනි ගානේ කියන දරුවනේ මොකද්ද? පහත දැක්කෙන මෙම එක් එක් රූපේ පරිමිතිය අහනවා. පරිමිතිය. එතකොට අපි මේ පරිමිතිය හොයන ගානක් මම ඊයේ එකක් කරා. මේක පරිමිතිය හොයන්න කොටස් කීයක් එකතු කරන්න ඕනද කියන්නකෝ ඔයාලා. කොටස් කීයක් එකතු කරන්න ඕනද? 4ක් එකතු කරන්න ඕනේ නේද? මෙන්න මේ 6 හොයා ගන්න ඕනේ, AB දිග හොයා ගන්න ඕනේ, BC දිග හොයා ගන්න ඕනේ, ඊළඟට DC හොයා ගන්න ඕනේ, AD හොයා ගන්න ඕනේ. මේ 4නේ. එහෙනම් මේ 4 හොයාගන්න නම් අපි දන්නවා මෙතන සමපාද ත්‍රිකෝණයක්. එහෙනම් කරන්ට් එක නම් ආවා. right. එහෙනම් අපි හොයාගන්න ඕනේ මුලින්ම AC. AC හොයාගත්තා නම් අනිත් ඒවාත් අපිට හොයාගත්තා වගේ තමයි. එහෙනම් ඔයාලා මට කියන්න මෙන්න මේ ත්‍රිකෝණයේ AC හොයන්න මොකද කරන්න ඕනේ? AC හොයන්න අපි මොකද කරන්න ඕනේ? ඔය ත්‍රිකෝණයට දානවා පයිතගර සම්බන්ධය. right? ඔය ත්‍රිකෝණයට දානවා මොකද්ද? පයිතගර සම්බන්ධය. එතකොට මේකේ කර්ණය AC ඔන්න බලා ගන්න ඊයේ හිටමු නැති දරුවෝ ටික කර්ණය AC එතකොට AC වල වර්ගය මොකද ඒ වෙන්නේ යනවා එනවනේ කරන්ට් එක. 4 දිනක් විතර අයින් වුණා. කරන්ට් එක නැති නිසා බලමු. තව පොඩ්ඩක් එයි නේද? තව ටිකක් බලමු. කරන්ට් එක එයි සමහරලාට රිපෙයාර්ද දන්නෙත් නැහැ. හරි.
එතකොට කර්ණයේ දරුවනේ AC. කර්ණය කියන්නේ මෙයා. AC. එහෙනම් ලියනවා AC වර්ගය සමානයි ඍජු කෝණයේ අඩංගු පාද දෙකේ වර්ග. ඒ කියන්නේ AB වර්ගය එකතු කිරීම BC වර්ගය. එහෙනම් මම ඕක ලියනවා. AB වර්ගය එකතු කිරීම BC වර්ගය. දැන් අපි ආදේශ කරමු. AC තමයි හොයන්න යන්නේ. AB ට මම දානවා 6. එහෙනම් 6 වර්ගය. BC ට මම දානවා 8. 8 වර්ගය. එතකොට 6 වර්ගය අපි දන්නවා 6 වරක් 6 36යි. 8 වර්ගය 8 වරක් 8 64යි. එතකොට AC වර්ගය එනවා 100ක්. ඊළඟට වර්ගය නැති කරන්න අපි වර්ගමූලය දානවා. AC සමානයි 100 වර්ගමූලය අපිට උත්තර එනවා සෙන්ටිමීටර් 10ක් කියලා. දැන් හරිනේ. දැන් අපි දන්නවා එයා හොයාගත්තා 10යි. එහෙනම් මෙයත් 10යි, මෙයත් 10යි. එහෙනම් පරිමිතිය බලන්න අපි ඔය කොටස් ටික එකතු කරනවා. මට උත්තරේ දාන්න හදපු අය එහෙනම් පරිමිතිය කියන්නේ මම උන රවුම් කරනවා. මෙයා ගන්නවා 6යි, මෙයා ගන්නවා 8යි, මෙයා ගන්නවා 10යි, ඊළඟට මේ දුරත් ගන්නවා 10යි. උත්තර එනවා 10යි, 20යි, 28යි, 34යි. සෙන්ටිමීටර් 34යි. රයිට් ඉක්මනට ලියා ගන්නකෝ. මම කරන්න. ඔව් AC වෙනුවට x දැම්මට කමක් නැහැ. මොකක් හරි සලකුණක් දාලා හදුවට කමක් නැහැ. ඒක හදලා තියෙනවා net mini මේකලාගේ හරි. ප්‍රවීන්ගේ ඔන්න පොඩ වැරදිලා ප්‍රවීන් මැද කෑල්ල එකතු කරන්නේ නැහැ කොල්ල පරිමිතියට. වටේවා විතරයි. සසින්දිගේ හරි. බාසුරු, පූජානි, ඉමල්කා ඒගොල්ලන්ගේ හරි. රයිට් ඉක්මනට හදාගන්න. සර් ඇහෙන්නේ නැහැ. රයිට්. දැන් හරි නේද? ඇහෙනවනේ? ඕ. රයිට් good. එහෙනම් දරුවනේ මෙන්න මේකේ පරිමිතිය හොයන්න අපි දන්නවා මේ දිග දන්නවා 13යි. ගැටලුවක් නැහැ. මේ දිග දන්නවා 4යි. මේ දිග දන්නවා 3යි. හැබැයි මෙයා දන්නේ නැහැ. කවුද? SR දන්නේ නැහැ. එහෙනම් අපි SR හොයන්න පුළුවන් උඩ ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණයට පයිතගරස් දාලා පුළුවන් SR හොයන්න. මෙයා හොයන්න පුළුවන්. හැබැයි මෙයා දන්නේත් නැහැ. එහෙනම් ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? මම PR හොයා ගන්න ඕනේ. එහෙනම් PR හොයා ගන්න මම මේ පල්ලෙහා තියෙනවනේ ත්‍රිකෝණය. මෙන්න මේ පහළ තියෙන ත්‍රිකෝණයට මෙන්න මෙයාට දානවා පයිතගරස්. දාලා හොයා ගන්නවා කවුද මුලින්ම PR. ඔන්න මම එහෙනම් ඉස්සෙල්ලාම පයිතගරස් දාන්න යන්නේ
ඔය පහළ තියෙන ත්‍රිකෝණයට. ඕනනම් මම ඒක ලියන්නම් ඔයාලට පැහැදිලි වෙන්න. PRQ ත්‍රිකෝණයට මම දානවා මොකද්ද? පයිතගරස් සම්බන්ධය. එතකොට පැහැදිලිව බලන කට්ටියට ලේසි ඔයාලටත් තේරෙනවනේ. එතකොට මේකේ කර්ණය කියන්නේ PR. එහෙනම් PR වල වර්ගය සමානයි PQ වල වර්ගය එකතු කිරීම අනිත් එක්කෙනා මෙන්න මෙයා RQ වල වර්ගය. PR තමයි හොයන්න යන්නේ. එයා හැමමයි PQ 4යි 4 වර්ගය RQ 3යි 3 වර්ගය. එතකොට මෙතන 16යි මෙතන 9යි උත්තර එනවා 25. right? එතකොට මට ඕනේ කවුද? PR වල උත්තරේනේ. එහෙනම් මම PR හොයන්න අර වර්ගය නැති කරන්න මම අනිත් පැත්තට දානවා වර්ගමූලය. එතකොට 25 වර්ගමූලය 5යි. එතකොට PR ට එනවා සෙන්ටිමීටර් 5. හරි. දැන් ඔන්න මම කොළ පාටින් තියෙන PR පාදේ හොයාගත්තා. එයා 5යි. දැන් මට මේ පරිමිතිය හොයන්න SR හොයන්න එපයි. එහෙනම් මම ඊළඟට මේ උඩ තියෙනවනේ ත්‍රිකෝණය. ඒකට නැවත වතාවක් දානවා පයිතගරස්. මම ඒක රතු පෑනෙන්ම හදන්න. එහෙනම් මම දානවා ඊළඟට SRP ත්‍රිකෝණයට දානවා මොකද්ද? පයිතගරස් සම්බන්ධය. මම ලියනවා ඔය ඇති. කර්ණය PS වර්ගය සමානයි ඉතුරු පාද දෙක නැත්නම් ඍජු කෝණයේ අඩංගු පාද දෙක. කවුද එකක්? PR අනික SR. එහෙනම් මම ලියනවා PR වර්ගය එකතු කිරීම SR වර්ගය. සුළු කරමු. PS දන්නවා 13යි. PR දන්නවා 5යි. SR තමයි හොයන්න යන්නේ. 13 වර්ගය 169යි. 5 වර්ගය 25යි. SR තමයි හොයන්න යන්නේ. එහෙනම් SR හොයන්න 169න් 25ක් අඩු කරනවා. කීයක් එයිද අඩු වුණාම? 144. 144ක් එනවා. එහෙනම් 144 වර්ගමූලය. එතකොට ඒකෙන් අපිට උත්තරයක් එනවා SR ට සෙන්ටිමීටර් 12ක් කියලා. දැන් එහෙනම් ඔන්න රතු පාටින් හොයාගත්ත එක්කෙනා දන්නවා. දැන් අපිට පරිමිතිය හොයන්න පුළුවන්. පරිමිතිය කියන්නේ අපි දන්නවා වටේ දිග. එහෙනම් පරිමිතිය හොයන්න මම රවුන්ඩ් කරන ඕන බලා ගන්න 13 එයා ගන්නවා 4 එයාත් ගන්නවා වටේ දිග විතරයි ගන්නෙ 3 එයාත් ගන්නවා ඊළඟට මෙයා 12 එයාත් ගන්න ඔච්චරයි. එතකොට මෙතන එකතු වුණා 25යි 29යි 32යි සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් 32යි. ඒක මේකලා හදලා තියෙනවා. සෙනෝත් හදලා තියෙනවා. හරි. ඊළඟට පූජානි හදලා තියෙනවා, ගගනි හදලා තියෙනවා, ප්‍රවීන් හදලා තියෙනවා, බාසුරු, ඉමල්කා, right good. ඒගොල්ලෝ හදලා තියෙනවා. අනිත් කටි හදාගන්න ටට්ටක් ගාලා. එතකොට මේකෙදි පයිතගරස් සම්බන්ධය දෙවතාවක් දාන්න වුණා අපිට. පයිතගරස් සම්බන්ධය දෙපාරක් දැම්මා. නැත්තම් ගාන හදන්න අමාරුයි. ඔන්න මතක තියාගන්න. right ඉක්මනට හදාගන්න.
right තුන්වෙනි ගාන සමහර අයට අමාරුයි කියලා කියනවා බලමු තුන්වෙනි ගාන කොහොමද කියලා හරි නේද මේක ඔන්න මතක තියාගන්න මම එතකොට ඔය කොළ පාටින් ලියලා තියෙන්නේ පහළ තියෙන ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය දාලා ඊළඟට මම කරේ ඒකේ අර PR කියන පාදය හොයාගත්තා ඊට පස්සේ රතු පාටින් මම ලියලා තියෙන්නේ උඩ තියෙන ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය දාලා හරි ඊට පස්සේ පරිමිතිය බලන්න ඒ ටික එකතු කරනවා right अब බලමු තුන්වෙනි ගාන මේ බලන්න මේ ගාන කොහොමද කරන්න කියලා සමහර අයට මේක අමාරුයි කියලා දාලා තියෙනවා මට හදපුවයි උත්තරේ කියන්න බලන්න මේකෙදී අපිට පරිමිතිය බලන්න අපි දන්නවා මේ දුර ඒ දුර නම් 10යි ගැටලුවක් නැහැ ඒක දන්නවා ඊළඟ මේ දුර එකක් ගැටලුවක් නැහැ අපි දන්නවා 6යි මේ දිගත් දන්නවා 15යි අපි හොයාගන්න ඕනේ මෙයා කවුද UT හොයාගන්න ඕනේ එහෙනම් UT හොයාගන්න පුළුවන් ඔයාලට පේනවා මෙතන ඍජුකෝණීය ත්‍රිකෝණයක් තියෙනවා මේ මං අඳින්නේ රතු පාටින් මේ අරයි යන්නේ පෑනේ මේක ඍජුකෝණීය ත්‍රිකෝණය එහෙනම් ඔය ත්‍රිකෝණයට පයිතගරස් දාගත්තොත් කොහොම හරි අපිට UT හොයන්න පුළුවන් මොකද මෙයා දන්නවනේ 15යි හැබැයි මෙයා දන්නේ නැහැ එහෙනම් අපිට එයා ඉස්සෙල්ලා හොයන්න වෙනවා එයා හොයන්න නම් මේ දෙන්න දන්න නිසා මෙතන අංශක 90ක් තියෙන හින්දා මම මේ පැත්තේ මේ තිතින් පෙන්වන ත්‍රිකෝණයට දානවා පයිතගරස් සම්බන්ධය. එහෙනම් මම මුලින්ම කරන්නේ මෙන්න මේ කොළ පාටින් පෙන්නන අඳපු ත්‍රිකෝණයට දානවා පයිතගරස් සම්බන්ධය. right? අපි එහෙනම් කොළ පාට එක්කනට පයිතගරස් සම්බන්ධය දාලා ලියමු. ඔන්න බලන්න. මේකේ කර්ණය කවුද දරුවනේ මේ කොළ පාට එකේ කර්ණය 10 එහෙනම් මං SUV ත්‍රිකෝණයට තමයි දාන්නේ මොකද්ද පයිතගරස් එහෙනම් මම ලියනවා 10 වර්ගය සමානයි ඍජුකෝණයේ අඩංගු අනිත් පාද දෙක එකක් කවුද UVVS UVVS very good මම VS වෙනුවට දාන්නම් 6 UV වෙනුවට UV ම දානවා ආයෙත් කරන්ට් එක ගියා. ආයෙත් දෙන්නේ තුන් දෙනෙක් ගියයි. UV කියනවා විද්‍යාවෙන් අල්ට්‍රා වේව් කියන එකට. අල්ට්‍රා වේව් මොනවාද? පාරජම්බූල කිරණ කියන එකට. ඔව් නේ අල්ට්‍රා වේව්. ඔය ඉරෙන් එන ඒවට කියනවා අල්ට්‍රා වේව් කියලා. right. දැන් අපි මේක සුළු කරමු. 10 වර්ගයේ 100යි 6 වර්ගයේ 36යි. මොකද යන්නේ මේ කරන්ට් එක යනවා එනවනේ. දැන් තුන් පාරක් ගියා එක දිගට. right එහෙනම් ධන 100 නැති කරන්න මම දෙපැත්තටම ඍණ 36ක් දානවා එතකොට මෙතන එනවා 64 මෙතන එනවා UV වර්ගය එහෙනම් වර්ගය නැති කරන්න අනිත් පැත්තට වර්ගමූලය දානවා 64 වර්ගමූලය උත්තරේ සෙන්ටිමීටර් 8යි එහෙනම් මට මේ පාදය හොයාගන්න පුළුවන් වුණා සෙන්ටිමීටර් 8 ඊළඟට මම කරන්නේ මෙන්න මේ රතු පාටින් පෙන්වන ත්‍රිකෝණයට ආය දානවා පයිතගරස් සම්බන්ධය. එතකොට කර්ණය UT හොයාගන්න පුළුවන්. හරි? එහෙනම් මම ඒක ලියන්න රතු පාටින්ම UVT ත්‍රිකෝණයට පයිතගරස්. ඒකේ කර්ණය කවුද මේකේ කර්ණය? කවුද මේ ත්‍රිකෝණේ කර්ණය? මෙයාගේ TU. එයාගේ කර්ණය TU. එහෙනම් මට ලියන්න පුළුවන් TU වර්ගය සමානයි UV වර්ගය එකතු කිරීම VT වර්ගය. TU තමයි හොයන්න තියෙන්නේ UV වෙනුවට දානවා 8 VT වෙනුවට දානවා 15. 8 වර්ගය 64යි 15 වර්ගය 225යි එකතු වුණාම එනවා 289. right දැන් වර්ගය නැති කරන්න අපි අනිත් පැත්තට වර්ගමූලය දානවා 289 වර්ගමූලය කීයද දරුවනේ උත්තරේ 17යි එහෙනම් සෙන්ටිමීටර් 17යි මෙයා දැන් මට ඕනේ මොකද්ද පරිමිතිය කියන්නේ වටේ ටිකනේ ඔන්න මම එකතු කරනවා බලන්න මෙයා ගත්තා 10යි මේ දිග ගත්තා 6යි පිළිවෙලකට එකතු කරන්න මේ දිග ගන්නවා 15යි
ඊළඟට උඩ එක්කෙනා ගන්නවා 17. එතන 7යි 5යි 12යි 12යි 6යි 18න් 8 දැම්ම එකක් ඉතුරු 1යි 2යි 3යි 4යි. උත්තර එනවා සෙන්ටිමීටර්. හරිද? 7යි 5යි 12යි 18න් 8 දැම්ම එකක් ඉතුරුයි 1යි 2යි 3යි 4යි. සෙන්ටිමීටර් 48ක් කියලා එන්නේ. රයිට් එක සසින්දී හදලා තියෙනවා, ඉමල්ක හදලා තියෙනවා, මේකලා හදලා තියෙනවා, පූජානි හදලා තියෙනවා, ප්‍රවීන් හදලා තියෙනවා, සෙනෝත්, ගගනි මේ ගොඩක් කට්ටිය හදලානේ. අමාරු නෑ බලද්දි. ඊළඟට සෙනෝත්, බාසුරු very good. ඉක්මනට හදාගන්නකො හදාගන්න බැරි වුණ අපේ අනිත් දරුවෝ ටික. right එහෙනම් අපේ ගන්න හරි ඊළඟට ඔන්න මතක තියාගන්න දැන් ආපු නැති කට්ටිය ඔන්න මතක තියාගන්න අපි මේ කරන්නේ මොනවද කියලා. පයිතගරස් සම්බන්ධය කරන්නේ ඔය ඉලක්කම් ටික මම දුන්නා. ඔය වර්ග සංඛ්‍යා ටික 400ට යනකම් වර්ගමූල ටික දුන්නා. ඔයාලා YouTube එකේ ඇති ඒක බලන්න නැත්නම් යාළුවන්ගේ නෝට් එක ෂෙයා කරගන්න ගැටලුවක් නැහැ. හරි අපි එහෙනම් යමු 4 වෙනි එකට. මෙන්න මෙයා. හරි මම ඒක රූප සටහන පොඩිවට තියෙන නිසා ටික ලොකු කරන්න. මේකේ පරිමිතිය අහනවා. මේක පරිමිතිය හොයන්න දරුවනේ බලන්න කොටස් කීයක් තියෙනවද කියලා. අපි බලමු එකපාරට හොයන්න පුළුවන්ද කියලා. මේක පරිමිතිය මම එක මුල්ලකින් පටන් ගත්තොත් මම මෙතනින් පටන් ගත්තොත් 5 තියෙනවා. එයා ගන්න පුළුවන්. මේ පාදය 13යි. එයා ගන්නත් පුළුවන්. මේ පාදය 5යි. එයා ගන්නත් පුළුවන්. හැබැයි මේ පාදය දන්නේ නැහැ. AE දන්නේ නැහැ. මෙයත් දන්නවා. එහෙනම් AE විතරයි මට මේක හොයා ගන්න ඕනේ. නේද? AE හොයා ගන්න ඕනේ. එහෙනම් AE හොයන්න අපි මේ පල්ලෙහා ත්‍රිකෝණයට පයිතගරස් දාන්න පුළුවන්ද කියලා බලමු. මෙන්න මෙයාට. එයාට පයිතගරස් දාගන්න නම් පුළුවන් නේද? එයාට පයිතගරස් දාගත්තොත් මට AC හොයන්න පුළුවන්. AC කියන්නේ මේ දිගම පාදය. හැබැයි දිගම පාදය හොයාගත්ත කියලා මට මේ ටික හොයා ගන්න ඕන නම් ආයෙ මේ චූටි ටික හොයා ගන්න ඕනේ. මේ EC හොයා ගන්න ඕනේ. එහෙනම් EC හොයන්න උඩේකට පයිතගරස් දාන්න. AC හොයන්න යටේකට පයිතගරස් දානවා. එතකොට මේ මුළු දිග දන්නවා මේ ටික දන්නවා ඒ දෙක අඩු වුනහම ඉතුරු කෑල්ල හොයාගන්න පුළුවන්. රයිට් එහෙනම් මම ඉස්සෙල්ලා යට ත්‍රිකෝණයට දානවා පයිතගරස්. ඒක මම කොළ පාටින් හදන්නම්. ACB ත්‍රිකෝණයට පයිතගරස් යෙදීමෙන් කර්ණය BC වර්ගය ඍජු කෝණයේ අඩංගු පාද දෙක එකක් AB අනික AC right කර්ණය කියන්නේ දරුවනේ මෙන්න මේ අංශක අණුවට ඉස්සරහින් ඉන්න එක්කෙනා මෙයා තමයි හැම වෙලෙම කර්ණය. එයා තමයි මේ තනියම ලියන්නේ. ඍජු කෝණයේ අඩංගු දෙන්න තමයි ඊළඟට ලියන්නේ. එක්කෙනෙක් AB අනිත් එක්කෙනා AC. දැන් ආදේශ කරමු BC දන්නවා 13යි AB දන්නවා 5යි AC තමයි හොයන්න යන්නේ. 13 අරක් 13 169යි 5 වර්ගය 25යි මෙතන එනවා AC වර්ගය. එහෙනම් 169න් 25ක් අඩු වෙනවා. එතකොට එනවා AC වර්ගය සමානයි 144යි. හරිනේ?
වර්ගය නැති කරන්න අපි අනිත් පැත්තට දානවා වර්ගමූලය 144 වර්ගමූලය කීයද උත්තරේ? උත්තරේ සෙන්ටිමීටර් 12යි. ඔන්න මම මෙතන ඉඳන් මෙතනට දරුවනේ දිග හොයාගත්තා 12යි. ඊට පස්සේ මම right ඊට පස්සේ මම මොකද කරන්නේ? නිකන් ඉන්නේ මම අර උඩ තියෙන ත්‍රිකෝණයට ආයෙත් දානවා පයිතගරස්. මෙන්න මෙයාට පයිතගරස් දාලා හොයා ගන්නවා EC. එහෙනම් ඔන්න මම ඒක ලියනවා කාටද මම දාන්නේ DEC ත්‍රිකෝණයට පයිතගරස් දානවා. එතකොට එනවා කර්ණය DC ඍජුකෝණයේ අඩංගු පාද දෙක. එකක් DE අනික EC. අපි ආදේශ කරමු මෙයා දන්නවා 5යි DE එයා 4යි EC එයා එහෙමමයි. 5 වර්ගය 25යි 4 වර්ගය 16යි. මෙයා මේ පැත්තට එනවා. එතකොට 25න් 16ක් අඩු වෙනවා. ඒව දැන් ඔයාලා දන්නවනේ. එතකොට EC එනවා 25න් 16ක් අඩු වුනහම 9යි. එහෙනම් වර්ගය නැති කරන්න අපි අනිත් පැත්තට වර්ග මූලය දානවා. එතකොට 9 වර්ග මූලය උත්තරේ 3. දැන් මට ඕනේ කවුද? පරිමිතිය හොයන්න දන්නේ නැති පාදේ කවුද? කවුද මට දැනගන්න ඕනේ? මෙන්න මේ කොටස AE මෙන්න මේ කොටස හොයා ගන්න ඕනේ. කොහොමද AE කොටස හොයන්නේ? මේ 4 කියන්නේ මෙයා. එයා හොයන්නේ කොහොමද? AE හොයන්නේ අපි දන්නවා මුළු දිග 12යි 12න් අඩු කරනවා EC කෑල්ල. මේ මෙතන ඉඳන් මෙතනට 12යිනේ. ඔය ටික දරුවනේ 12යි. මේ ටික අපි හොයාගත්තා 3යි කියලා. එහෙනම් 12න් 3ක් අඩු වුණාම මේ කෑල්ල එනවා 9ක්. එහෙනම් 12න් 3ක් අඩු කරනවා උත්තර එනවා සෙන්ටිමීටර් 9ක්. ඔන්න ඒකත් හොයාගත්තා. දැන් පරිමිතිය අපි ලියනවා. ඔන්න මම පරිමිතිය ලියනවා. මෙතනින් පටන් ගන්නවා. මෙන්න මේ ලක්ෂයෙන් පටන් ගන්නම් A වලින් මේ කෑල්ල 5යි. එයා හෝම ගිහලා මෙතනට යනකොට මෙයා 13යි. එයා ඔහොම ගිහලා මෙතනට යනකොට මෙයා 5යි. එයා ඒ විදියට ගිහලා මෙතනට යනකොට 4යි. ඊට පස්සේ මේ කෑල්ල ඒක අපි දැන් හොයාගත්තා කීයද 9යි කියලා. එහෙනම් එතනට දානවා 9. එතන එනවා 5යි 10යි 23යි 23යි 4යි 27යි 27යි 9යි 36යි. උත්තර එනවා සෙන්ටිමීටර් 36ක්. ඒක බාසුරුගේ හරි ඉමල්කගෙත් හරි සෙනෝද්ගෙත් හරි අනික් කට්ටිය හදාගමුනේ. right very good. ඒගොල්ලෝ හොඳයි අනික් කට්ටිය හදාගමු. ටිකක් අමාරුයි ඈ. ටිකක් ඒක අමාරුයි. ඒක පූජානිගෙත් හරි. good. ඉක්මනට හදාගන්න බලන්න.
රයිට් හරිනේ එහෙනම් ඔන්න මතක තියාගන්න ඔය විදිහට අපිට හෝම්වර්ක් හදන්න පුළුවන් ඒතර ඔය වගේ ගණන් තියෙනවා ඔය ටිකක් අමාරුම ගණන් ටිකක් ඒතර මම ඔය පාඩම අවසන් කරන්න යන්නේ මම පොඩ්ඩක් බලන්නම් ඒ අතරේ විභාග ගානක් ඔයාලට කොහොමද විභාග ගණන් මේ පයිතකට සම්බන්ධයෙන් එනවනේ එක එක හැම අවුරුද්දකම වගේ විභාග ගානක් එනවා අපි ටිකට බලමු කොහොමද විභාග ගණන් කියලා සෙකන්ඩ් ටර්න් එකේ බලන්න පයිතකට සම්බන්ධයෙන් පාවිච්චි වෙලා එන ගානක් අපි බලමු තියනවද කියලා රයිට් මෙන්න එක ගානක් තියෙනවා බලන්න මේ කෙටි ප්‍රශ්නයක් ඒක ලකුණු දෙකේ ගානක් තමයි දාලා තියෙන්නේ මේකේ නම් අපි බලමු තව දෙක කොටසකට තියෙනවද කියලා මේ 20 වෙනි ප්‍රශ්නෙට දාලා තියෙන්නේ 2018 වාරි විභාගවල වලට මෙන්න ගාන මෙච්චරයි මොකද්ද දී ඇති ත්‍රිකෝණය සඳහා පයිතකර සම්බන්ධය AB සහ 8 ඇසුරෙන් ලියන්න රයිට් ඔයාලා මේ ප්‍රශ්නේ ලියාගෙන රූපේ ඇඳගෙන උත්තරේ ලියන්න බලන්න. ඔය ප්‍රශ්නේ ලියාගෙන උත්තරේ ලියන්න ටක් ගාලා. ඔය එක ගානක්. ඔකට ලකුණු 2යි. ඔකට ලකුණු 2යි. තව එකක් තියෙනවා. මම ඒකත් අපි හදමු. හදලා මම මේ පාඩම අවසන් කරනවා. try එකක් දෙන්න බලන්න. ඕක නම් ලේසි නේද? දී ඇති ත්‍රිකෝණ සඳහා පයිතගර සම්බන්ධය AB සහ 8 ඇසුරෙන් ලියන්න. AB සහ 8 ඇසුරෙන් ලියන්න. right ටක් ගාලා ලියන්න. හරිනේ? ඔව් right කොහමද ලියුවේ කියන්න බලන්න. මොකද්ද මේකේ කර්ණය? කර්ණය 8 එහෙනම් අපි ලියන්නේ කොහොමද? 8 වර්ගය සමානයි ඒ වර්ගය ධන B වර්ගය. B වර්ගය. ඒ වර්ගය ධන B වර්ගය. ඔච්චරයි ලියන්න තියෙන්නේ. බලන්නකෝ. ඕක ලිව්වා නම් ඔයාලට හම්බෙනවා ලකුණු 2ක්. right ඔච්චරයි. එතකොට ඔන්න ලකුණු 2කේ ප්‍රශ්නයක්. හරි? ඒක නම් ලේසි. දෙන්නම් ජම්බු නේද? ඔන්න ලකුණු 2ක් ගන්න පුළුවන්. කොච්චර ලේසියෙන් ගන්න පුළුවන්ද කියලා බලන්න. ඒ අවුරුද්දෙම දරුවනේ තව ගාණක් දාලා තියෙනවා. මෙන්න ඒක එකට ලකුණු 6ක්. එකට ලකුණු 6ක්. මේ පරිමිතිය හොයනවාට ලකුණු 6ක් තියෙනවා. right. දැන් ඔයාලා කරන්න ඕනි මෙන්න මේ රූපය ඇඳගෙන මේකේ පරිමිතිය හොයලා දෙන්න මට. විනාඩි 4ක් 5ක් දෙන්නම්. හරියට මට උත්තරේ මැසේජ් කරන්න බලන්න. හරි? right. උත්තරේ මැසේජ් කරන්න ඕනේ. මේකේ තමයි ඔන්න ටිකක් අමාරු ගන්න. ලකුණු 6ක්. හරියට හැදුවොත් ලකුණු 6ක්. try එකක් දෙන්න බලන්න. ඔයාලා ලකුණු 6 ගන්න පුළුවන්ද කියලා බලමු. රූපය ඇඳ ගන්න.
රයිට් පළවෙනි උත්තරේ ඇවිල්ලා තියෙනවා රයිට් අපේ සුපුරුදු පරිදි දන්නව නේද අංක 1 අරන් තියනවා එක්කනේ මං කියන්නේ නැහැ දැම්ම සෙනොත් උත්තරේ එහෙම යවන්නේ නැහැ කාටවත් උත්තරේ මං කියන්නේ තාම සෙනොත්ගේ උත්තරේ අභිභවයන්ට තාම කවුරුත් වාර්තා වෙලා නැහැ සසින්දි උත්තරයක් දාලා තියෙනවා ප්‍රවීන් උත්තරයක් දාලා තියෙනවා ඔය උත්තර දෙකයි සෙනොත්ගේ උත්තරේ වෙනස් බලමු ඉතින් බලන්න මම කාගේ උත්තරේද හරි කියලා බලන්නම් රයිට් උත්තරේ සසින්දිගේ හරි සෙනොත් ඔයාගේ වැරදි සෙනොත් චුට්ට චෙක් කරන්න ප්‍රවීන්ගෙත් වැරදි සසින්දිගේ විතරයි හරි මට හිතෙන විදිහට රයිට් බාසුරුත් හදලා තියෙනවා සෙනොත් නැවත වතාවක් හදලා උත්තරේ දාලා තියෙනවා රයිට් දැන් තුන් දෙනෙක් දැන්ට හරි එතන ඉන්නවා කවුද සසින්දි තමයි ඉස්සෙල්ලාම එතකොට හැදුවේ උත්තරේ ඊළඟට බාසුරු හදලා තියෙනවා සෙනොත් හදලා තියෙනවා ප්‍රවීන් උත්තරේ පොඩ්ඩක් චෙක් කරන්න එක්ක අඩු කරලා තියෙනවා වැරදිද දන්නේ නැහැ කොල්ලෝ බලමු අනිත් අය මොකද කරන්න කියලා ඕකෙත් පයිතකර සම්බන්ධය දෙකටම දාන්න වෙනවා කොහොමද අනිත් කට්ටිය ප්‍රවීන් ටක් ගාලා චෙක් කරන්න ප්‍රවීන් මොකද්ද උනේ කියලා බලන්න ඉමල්කා ඕක නම් ටිකක් වැරදි වයි කෙල්ලේ ආයි චුට්ටක් ඉමල්කා චෙක් කරන්න කෝ මෙහිමායා මනෝලි මෙත්සරණි ආනේ අපේ ගගනි ඊළඟ සඳලිත් ඉන්නවා කොහොනේ මම දැන් හදනවා නැත්තම් මේක අද ඉන්න වෙනවා මට එළි වෙනකම්
රයිට් අපි බලමු. හොඳයි. හදලා තියෙන එතකොට කීප දෙනයි ඒගොල්ලෝ ගොඩක් හොඳයි. අනික් කට්ටිය තාම උත්තරේ හදනවා ඇති. හැබැයි මේ වෙනකොට නම් හදලා ඉවර වෙන්න ඕනේ. රයිට්. මම හදන්න කලින් උත්තරය දාන්න මේකෙදි මේ බලන්නකො පරිමිතියනේ හොයන්න තියෙන්නේ. එහෙනම් අපි පරිමිතියට මොන මොන කොටස් එකතු කරන්න ඕනද කියලා බලමු. රයිට් මම ඔන්න රතු පාටින් ලකුණු කරන්නම් බලන්න. මෙයා ඕනි. එයා දන්නවා අපි 15යි. මෙයා ඕනි. එයා දන්නවා 13යි. මේ කොටස ඕනේ. එයා දන්නවා 12යි. මේ කොටසක් දන්නවා. දන්නේ නැත්තේ මෙන්න මේ කෑල්ල. මේ කොටස තමයි දන්නේ නැත්තේ. එහෙනම් එයා හොයාගන්න ඕනි. බාසුරු කවුද? සසින්දි. සසින්දි ඉස්සෙල්ලාම හැදුවේ. රයිට්. සසින්දි මට කියන්න ඕනේ ඔයා හැදුවේ කොහොමද කියලා ඒ කොටස හොයාගත්තේ කොහොමද කියලා. පොඩි ත්‍රිකෝණේ පයිතගරස් සම්බන්ධව. පොඩි ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය දානවා. හරි. ඒ කියන්නේ එයා කියන්නේ මෙන්න මේකට පයිතගරස් දානවා. රයිට්. දාලා දෝනේ. එතකොට මේක කීය දෙන්නේ වාට? 5යි. 5යි. ඊළඟට මොකද කරේ? ලොකු ත්‍රිකෝණේ හොයාගන්න. ලොකු ත්‍රිකෝණයට පයිතගරස් දාපුවාම මේ ඉතුරු කෑල්ල දෙන්නේ මුළු දිග දෙන්නේ. මුළු දිග. මුළු දිග. ඊට පස්සේ මුළු දිගෙන් අර 5 අඩු කරනවා. right very good. ඒ 5 අඩු කරනවා. අන්න අපි එහෙනම් ඒ විදිහට කරමු. හරි. එහෙනම් මේකේ අපි අකුරු දෙකක් දාගමු. මේ පොඩි දිගට මම දාගන්නම් A කියලා. මෙතන නම් මෙතනට A කියලා දාගන්නම්. මේ දිගට මම දාගන්නම් B කියලා. right. දැන් ඉතින් මම උඩ ත්‍රිකෝණයට පයිතගරස් දානවා. මෙන්න මේ කොළ පාටින් පාට කරන එකනට පයිතගරස් දානවා. එතකොට ලියන්න පුළුවන් 13 වර්ගය සමානයි A වර්ගය එකතු කිරීම 12 වර්ගය. ඒක දැන් දන්නවා හැමෝම. 13 වරක් 13 169යි 12 වරක් 12 144යි. එහෙනම් 169න් 144ක් අඩු කරනවා. එතකොට A වර්ගය එනවා 9න් 4ක් 5යි 25යි. එහෙනම් වර්ගය නැති කරන්න අපි අනිත් පැත්තට වර්ගමූලය දානවා. එතකොට 25 වර්ගමූලය අපි දන්නවා උත්තරේ සෙන්ටිමීටර් 5යි. අන්න ඒ හොයාගත්තා. හරි. ඊට පස්සේ මොකද අපි කරන්නේ? අර සසින්දි කිව්වා වගේ මෙන්න මේ යට තියෙන ලොකු ත්‍රිකෝණයට ආයෙත් දානවා පයිතගරස්. එතකොට කර්ණය B. B වර්ගය සමානයි 15 වර්ගය එකතු කිරීම 8 වර්ගය. 15 වරක් 15 225යි 8 වරක් 8 64යි. එකතු වුණාම එනවා මේ එකම ඉලක්කම් ටික තමයි කැරක් කැරක් යන්නේ බලන්නකෝ හැම ගානකම. එහෙනම් B සමානයි 289 වර්ගමූලය උත්තර එනවා 17ක් කියලා. දැන් මට පරිමිතිය හොයන්න දරුණේ මෙන්න මේ කෑල්ලනේ ඕනේ. මෙන්න මේ ටික හොයාගත්තා නම් ඇති. ඒක හොයන්නේ මුළු දිග අපි දන්නවා 17යි උඩ කෑල්ල 5යි. එහෙනම් 17න් අඩු කරනවා 5ක් උත්තර එනවා සෙන්ටිමීටර් 12ක් කියලා. දැන් හරි. දැන් අපි පරිමිතිය ලියමු. මං යටින් ඉරි ගහන්නම්. මෙයා ගන්නවා 8යි. මෙයා ගන්නවා 15යි. මේ කොටස ගන්නවා 13යි. මේ කොටස ගන්නවා 12යි. එතන ඉඳන් පල්ලෙහා කොටස ගන්නවා එයත් 12යි. එතකොට 12යි 12යි 24යි 24යි 8යි 33යි 33යි ගන්න විදිහට එකතු කරමු නේද? 5යි 3යි 8යි 2යි 10යි 18යි 20න් බිඳුව දැම්මා දෙකක් ඉතුරුයි 2යි 3යි 4යි 5යි 6යි. උත්තරේ එනවා සෙන්ටිමීටර් 60ක් කියලා. උත්තරේ සෙන්ටිමීටර් 60යි. ඒක මම බලද්දි ඉස්සලා හදලා තිබ්බ කීප දෙනයි. දැන් ඉමල්කත් හදලා තියෙනවා. ප්‍රවීන් හදලා තියෙනවා. පූජානි අන්න ඒක නම් චුට්ට වැරදිලා කෙල්ලේ. right. හදා ගන්නකො අනිත් ඉක්මනට. right. ලකුණු 6ක්. හැබැයි ඔය උත්තරේ විතර තිබ්බට ඔය ලකුණු 6 දෙන්නේ නැහැ. ක්‍රම තියෙන්න ඕනේ.
right හරිනේ එහෙනම් ඔන්න ඔය විදිහට තමයි ඔය කොටස හැදෙන්නේ right ආතා පොඩි පණිඩක් යනවනේ දැන් ඔයාලා මේ බලන්න ඕනේ දැන් ටීවී එකේ එක එක වැඩසටහන් යනවා දැන් අද උදේ ගියා මේ ස්වර්ණ වාහිනී වැඩසටහනක් ඒකේ අර පෙන්වන එක ළමෙක් මොකද රොබෝලා වගේක් හදන එක හරි හදලා ඉවරලා මේ අන්තිමටම කියනවා ඒකේ කෝස් එක ගාන මම නිකන් මේ කියන්නේ අධ්‍යාපනය සම්බන්ධ එකක් මේ යන්නේ ගාන රුපියල් 72500යිලු 72500යි කියලා ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා අපේ චුට් බබත් බල හිටියා ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා මැසේජ් එකක් දාන්න කියලා කිව්වා මැසේජ් දාන පළවෙනි 20 දෙනාට ශිෂ්‍යත්වය හම්බ වෙනවා ඒක නොමිලේ කියලා කිව්වා ඉතින් මෙයා මැසේජ් එකක් දාලා ඊට පස්සේ ඔන්න ටික වෙලාවකින් එලා ඔයාට මැසේජ් එක හම්බුණා මේ ඔයාව තෝරගත්තා පළවෙනි 20 දෙනාට තෝරගත්තා ඊට පස්සේ ඔයා මේ ඒකේ සහතිකයක් ගෙන්න ගන්න ඕනේ ඇමරිකාවෙන් හරි මේ උදේ ස්වර්ණවාහිනිය ගියේ ඒ සහතිකය ගෙන්න ගන්න ඔයා රුපියල් කීයද 2900ක් බඳින්න ඕනේ බැන්දර පස්සේ තමයි සහතිකේ එන්නේ හැබැයි මේ නම්බරේට කෝල් කරන්න බෑ කියලා තියෙනවා මම දැන් මේ ගත්ත ඉන්ටර්නෙට් එකෙත් හෙව්වා නෑ ඊට පස්සේ මම දැන් හරි අඬනවා ඉතින් දාන්න දැන් ශිෂ්‍යත්වයන්නේ මම දවල් ඊටකෝක කියලා මගේ ෆෝන් එකේ මම දවල් මම ආව වෙනම මේ WhatsApp මැසේජ් එකක් දැම්මා ඒතර මට කියනවා ඔයාට ශිෂ්‍යත්වය හම්බුණා කියලා අර මැසේජ් ටිකම එනවා ඉතින් මේ හින බොරුවක් යන්නේ දැන් බැරි වෙලාවකත් ඒක සල්ලි දැන් 2900 account එකකට දාන්න තියෙන කෝල් කරන්න බෑ ඉන්ටර්නෙට් එකේ ආයතන හෙව්වා එහෙම ආයතනයක් ඇත්තෙත් නැහැ නමුත් කියන්නේ ඇමරිකාවෙන් ඉඳන් කරනවා කියලා තමයි කියන්නේ රොබෝලා 10ක් හදන්න ඕන පොත් දෙනවලු උපකරණ ටික දෙනවා කියලා මේ දවස්වල යනවා ඒක නිසා ටිකක් කල්පනාවි ඔයාලට ඔය එන මැසේජ් එනවා ඒවා ප්‍රතිචාර දක්වන්න යන්න එපා ඔය එන්නේ ඔක්කොම මේ බොරු ඒවා සල්ලි කඩා ගන්න තමයි එන්නේ එක එක ආයතන හරහා එනවා ඒක නිසා ගොඩක් කල්පනාවෙන් මේ දවස් ටිකේ හරි දැන් එක්කෙනෙක් නම් මම සල්ලි දාන්න ගිහලා මම මේ ආපහු කෝකටත් කියලා මේ දවල් වෙනකන් හිටියා මැසේජ් එකක් දාලා තියෙනවා අද 5 වෙනකන් විතරයි පුළුවන් කියලා ඊට පස්සේ වෙන එක්කෙනෙකුට අවස්ථාව දෙනවලු දැම්මට පස්සේ ඉතින් මුකුත් නැහැ නම් ඒක කියනවා මේ දුරකථන ඇමතුම් ලබාගත නොහැකි කියලා ඒ නම්බර් එකක් දාලා තියෙනවා WhatsApp විතරයි තියෙන්නේ ආයතනයේ කොහෙද තියෙන්නේ ඇඩ්‍රස් මුකුත්ම නැහැ මමයි වැඩ හරි එහෙනම් අපි දරුවනේ මෙතනින් පාඩම අවසන් කරනවා අපි එහෙනම් ඊළඟට බලන්න යන්නේ මොකද්ද අපි අර පාඩමක් භාගයට කරලා තියෙනවානේ භාගයට නෙමෙයි මම පොඩි ඇක්ටිවිටි එකක් කරන්න කියලා තිබ්බා අන්න ඒ පාඩම ඒ කියන්නේ වෘත්තයද මොකද මේ පාඩම අපිට ඉතුරු උනේ 10 වෘත්තයක පරිධිය රයිට් වෘත්තයක පරිධිය එහෙනම් ඔයාලා මාතෘකාව ලියාගත්තද නෑ නේද right ලියාගන්න එන මාතෘකාව වෘත්තයක පරිධිය වෘත්තයක පරිධිය right චුට්ටක් දැන් මම දුන්නා පොඩි අර වගුවක් කරන්න කියලා මතක ඇති එක එක උපකරණ ටිකක් හොයලා මම එක එක නෑන් අහනවා මට එක එක ඕනේ උපකරණය ඊට පස්සේ මම ඔයාලට කිව්වා විශ්කම්බේ මයින්න කියලා ඒක D ඊළඟට වටේ පරිධිය මයින්ඩ් කියලා කිව්වා ඒක අපි C ඊට පස්සේ මට ඒ දෙක මයින්ඩ් කියලා කිව්වා ඊට පස්සේ මං කිව්වා අර තව එකක් තියෙනවා ඒක ඕනනම් කරන්න කිව්වා පරිධිය විශ්කම්බයෙන් බෙදන්න කියලා කිව්වා ඒක මේ කැල්කියුලේටරෙන් බෙදන්න කියලා තමයි කිව්වේ right මම මේක බලනවා තව විනාඩි මම පොඩි බ්‍රේක් එකක් දෙන්නම් මොකද දැන් අර පාඩම ටිකක් අමාරු පාඩමක් අපි මේ පාඩම කරලා විනාඩි 2ක විනාඩි 3ක පොඩි බ්‍රේක් එකක් දෙන්නම් හරි පොඩ්ඩක් ගිහිල්ලා නිදිමත නම් පොඩක් මූණ අතපය ටිකක් හොදගෙන නේද පොඩි වොෂ් එකක් දාගෙන වොෂ් එක නැග හොදන්න යන්න බා රිෆ්‍රෙෂ් වෙලා ටක් ගාලා එන්න බලන්න විනාඩි 3ක් දෙනවා රයිට් විනාඩි 3කින් තමයි අපි හම්බෙන්නේ මොකද අපි ඊළඟ කොටස අලුත් කොටසක් ඒක නැවුම් විදිහට අපි බලමු රයිට් වතුර ටික හෙම්බිලා එන්න විනාඩි 3යි
රයිට් මම හිතනවා සියලුම දෙනා අවිල්ලා ඇති කියලා. හරි. එහෙනම් අපි ඔය දැන් මම වගුවක් දුන්නානේ. දැන් ඔය වගුවේ අපි එක එක්කෙනායින් බලමු මොන මොනවද ආපු ඉලක්කම් කියලා. රයිට් මම කිව්වා එක එක්කෙනාට හැමෝටම එකම උත්තරේ නැති වෙයි කියලා. රයිට් අපි බාසුරුගෙන් පටන් ගමු. බාසුරු ඔයා මොකද්ද මැනපු උපකරණය? කියන බලන්න මට එකක් කියන්න. බාසුරු රයිට් බාසුරු තාම වොෂ් එක ගාලා විනාඩි 3 කියන ඉවර නැද්ද දන්නේ නැහැ. බාසුරු ඉන්නවද? රයිට් අපි එතකන් අනුජ අනුජ කියන්න බලන්න ඔයාගේ උපකරණය මොකද්ද? විස්කම්බේ කීයද? පරිධිය කීයද? මට ඒ දෙක කිව්වනම් ඇති. ටින් පියන. කියන්න බලන්න. ටින් පියනක්. හරි අනුජ ටින් පියන. අනුජනේ මේ බාසුරුනේ. රයිට්. උපකරණය ටින් පියන විස්කම්බේ කීයද? විස්කම්බය ඉක්මන් කරමු. නෑනේ. රයිට් අනුජ කියන්න බලන්න එතක අනුජ මොකද්ද මැන්නේ උපකරණය? සර් රුපියල් 2,100 විස්කම්බය 3.5 සෙන්ටිමීටර් ඔව් පරිධිය 9 සෙන්ටිමීටර්. රයිට් ඊළඟ මෙත් සරණි මොකද්ද ගත්ත මෙත් සරණි? 9 සෙන්ටිමීටර් හරි මිලිමීටර් 5යි. 9යි සෙන්ටිමීටර් මිලිමීටර් 5යි. ඒ කියන්නේ 9.5 කියලා අපි එක ගමු. මෙත් සරණි මොකද්ද ගත්තේ? රයිට් එතකන් ගගනි ගගනි බාසුරු ඔයා ගත්ත හරි මට මැසේජ් එකක් දාලා තියෙනවා කවුද සිග්නල් නැතුව කට් වුණා රයිට් බාසුරු ඔයා ගත්තේ ටින් පියන විස්කම්බේ කීයද පරිධිය කීයද? විස්කම්බෙස 5.5 සෙන්ටිමීටර් පරිධිය 5.3යි. පරිධිය කීයද? බාසුරු පරිධිය කීයද කිව්වේ? 15.3යි සර්. 15.3යි. 15.3යි. හරි. ගගනි කීයද? ඊළඟට හිමාය කියන බලන්න ඔය තුන් දෙනා ඉක්මනට ටටක් ගාලා. ගගනි හිමාය. අනේ ඉක්ම කරමු අපරාධ වල වෙලාව. මගේ වෙලාව නම් අවුලක් නැහැ. මම කොහොමද නතර කරන්න පැය දෙකකින්? කෝ රයිට් හිමාල කියන්න බලන්න. පවුඩර් පියන. පවුඩර් පියන රයිට් පවුඩර් පියන කීයද විස්කම්බය? විස්කම්බය 4යි. 4යි පරිධිය 14.4. 14.4යිද 8යිද? 4යි. පවුඩර් පියනේ මේ විස්කම්බේ 4මද හරියටම? රයිට් හරි very good. හරි එයා හරි. ගගන කිව්වේ නෑ. හිමායා මැසේජ් කරත් කමන්නේ. ඊළඟට හිමායා හිරුණ හිරුෂිකා රයිට් තුන් දෙනා කියන්න බලන්න. රයිට් හිරුණ දාලා තියෙනවා මොකද්ද? කාඩ් බෝඩ් වලින් කපාගත්ත වෘත්තයක් කපාගත්තලු ඒකේ විස්කම්බය මැනලා තියෙනවා 5.7යි කියලා මේ කාඩ්බෝඩ් වෘත්තයක් මේ හිරුණගේක කාඩ්බෝඩ් වෘත්තය විස්කම්බය 5.7යිලු පරිධිය 17.2යිලු රයිට් තීන්ත පියන හිමායා තීන්ත පියන හිමායා මේ මිනුම් ටිකකෝ තීන්ත පියන දිගපළල දාන්න ටට්ටක් ගාලා දිගපළල නෙමෙයි විස්කම්බයයි පරිධියයි දාන්න ඊළඟට ඉමල්කා මල්ෂානි මේකලා
මේකලා කියන්න බලන්න මොකද්ද ගත්තේ කියලා. right හිරුෂික අරන් තියෙනවා ටින් පියන. හරි හිරුෂිකා කියන්න බලන්න මොකද්ද මේ මිනුම් ටික කියලා. මෙන්න මේක තීන්ත පියන නම් පොඩ්ඩක් චෙක් කරන්න වෙයි වගේ. ඒක පොඩ්ඩක් වෙනස්. අපි බලමු. වටේ පරිධිය නම් දෝනි ඕක නෙමෙයි වගේ. හිරුෂිකා ඔයාගේ මිනුම් ටික දාන්න. ඉක්මන් කරමු. මේකලා ඔයා මොකද්ද ගත්තේ? ටින් පියනේ දාලා තියෙන 5.0 මොකද්ද ගත්තේ? ජෑම් බෝතලේ මූඩිය. රයිට් ජෑම් මූඩිය කියලා දාමු. කියන්න බලන්න දෝනි මිනුම් ටික. මිනුම් මේකලා කෝ රයිට් 5 සෙන්ටිමීටර් හරි පරිධිය 15යි. 15යි. මෙයා 5යි අරයා 15යි. ඊළඟට මල්ෂානි අරන් තියෙනවා මොකද්ද? යෝගට් පියන. යෝගට් පියනේ මල්ෂානි කියන විස්කම්බේ සෙන්ටිමීටර් 7.5යිලු පරිධිය සෙන්ටිමීටර් 25යිලු. ප්‍රවීන් අරන් තියෙනවා CD එකක්. ප්‍රවීන් ගත්ත CD එකේ විස්කම්බේ ආ කියනවා සෙන්ටිමීටර් 12යිලු. පරිධිය 38.6යිලු. මට සමහර කට්ටිය දැම්මේ නැහැ මම දෙපාරක් අහන්නේ ආය. හිරුෂිකාගේ එක මම දැම්මානේ. රයිට්. ඊළඟට ප්‍රවීන් හරි. ඊළඟට පූජානි සසින්දි සෙනෝත්. රයිට්. සෙනෝත් අරගෙන තියෙනවා සෙලෝ ටේප් එකක්. සෙලෝ ටේප් අර කළු පාට සෙලෝ ටේප් පටිය. රයිට්. මොකක් හරි එකක් කියමු අපි හිතමු. මෙන්න සෙලෝ ටේප් එක තමයි ඒ අරන් තියෙන්නේ. ඒකේ විස්කම්බය සෙන්ටිමීටර් 10යිලු පරිධිය 31.4යි. රයිට්. මට ඒවල තියෙන උත්තර ටික ඔච්චරයි දැනට මම ওই ටික ගන්නවා. දැන් තව කෙනෙක් කිව්වා මොකද කිව්වේ? ගගනි රයිට්. ගගනිත් තරම් තියෙනවා ටින් පියනක්. මම එකක් දාන්නම්. කියලා අන්තිම වෙලාවෙ වුණා. ගගනි ගත්ත ටින් පියනේ විස්කම්බය 5.4යිලු පරිධිය 17.2යිලු. රයිට්. දැන් ඇති ආයෙ මම එම කට්ටිය බලන්න. දැන් මම මේ ඉලක්කම් දෙක බෙදනවා. හරි. මම මොන කැල්කියුලේටරෙන් බෙදනවා. ඔයාලට හැමෝටම මම පේන්න ඉන්න කැල් එක ෂෙයා කරන්න. කැල් එක ෂෙයා කරොත් right. හරි. ඔන්න මම කැල්කියුලේටරේ ෂෙයා කරා. පළවෙනි එක මම පරිධිය විස්කම්බයෙන් බෙදනවා. පරිධිය 15.3 බෙදනවා 5.5න්. උත්තරේ එනවා 2.78ක් කියලා. රයිට්. පළවෙනි එකට උත්තර එනවා 2.78. හරි කමක් නැහැ. අපි ඊළඟ එක බලමු. අර රුපියල් 2.81. දැන් ඔන්න තමන් ගත්ත එක්කෙනා බලන්න තමන්ටත් ওই උත්තරය ඇවිල්ලාද තියෙන්නේ කියලා. රුපියල් 2.81 ගත්ත එක්කෙනාට ආව පරිධිය සෙන්ටිමීටර් 9.5ක්. ඕක බෙදන්න ඕනේ 3.5න්. එයාට එනවා 2.71. 2.71. ඊළඟට පවුඩර් පියන ගත්ත එක්කෙනා එයාගේ පවුඩර් පියනේ විස්කම්බය 14.4යි. ඒක බෙදන්න ඕනේ 4න්. එයාට එනවා 3.6ක්. ඊළඟට කවුද කාඩ්බෝඩ් වෘත්තේ කපපු එක්කෙනා එයාගේ විස්කම්බය 17.2 ඒක බෙදනවා 5.7න්. එයාට එනවා 3.01. ඊළඟට තීන්ත පියන මේ තීන්ත පියන පොඩ්ඩක් චෙක් කරන්න. මේක නම් චුටක් වැරදි. මේක ෂුවර් වැරදි. එක්ක මෙයා වැරදි එක්ක මෙයා වැරදි. දෙකෙන් එකක් වැරදි. දෝනි මට චුට්ටක් චෙක් කරලා වාලා බල්ලා ආපහු පුළුවන් නම් කියන්න ඒකම අරගෙන. රයිට්. ඕකම බල්ලා කියන්න. ඕක පොඩ්ඩක් ඇත්තටම වැරදිලා තියෙනවා. චුට්ටක් චෙක් කරන්නකෝ. රයිට්. ඊළඟට අපි ගමු මේ ටින් පියන ගත්ත එක්කෙනා. ටින් පියන ගත්ත එක්කෙනාට එනවා 16.4. ඒක බෙදන්න ඕනේ විස්කම්බය 5.3න්. උත්තරේ 3.09යි. 3.0 ඕක නෙමෙයි යට එකේ නේද? 3.09යි.
ඊළඟ එක 15 5න් බෙදුනහම නම් උත්තරේ හරියටම 3යි. 3.0 කියලා දාන්න. ඊළඟට යෝගට් පියන ගත්ත එක්කෙනා 25 බෙදන්න ඕනි 7.5න් 25 බෙදනවා 7. 25 බෙදනවා 7.5න් උත්තර එනවා 3.333යි කියලා. right? උත්තර එනවා 3.333යි කියලා. ඊළඟට CD එක ගත්තේ අපේ ප්‍රවීන්ගේ ඉලක්කම් ටික එහෙනම් මොකද කරන්න වෙන්නේ 38.6 බෙදන්න ඕනේ 12න් ප්‍රවීන්ට එනවා 3.21 කියලා 3.21 සෙලෝ ටේප් එක බෙදපු එක්කෙනාට ඔක මනෝමයෙන් බෙදන්න පුළුවන් 10න් බෙදුනහම එන්නේ 3.14යි කියලා ඊළඟට ටින් පියන ගත්ත එක්කෙනා මේ අන්තිම ටින් පියන එක්කෙනා එයාට එන්නේ 17.2 ඒක 5.4න් බෙදමු. එයාට එනවා 3.18. right. එතකොට දරුවනේ මෙන්න මේ දෙන්න මෙන්න මෙයයි මම නම් කියන්නේ මෙන්න මෙයාගේ උත්තරේ පොඩ්ඩක් ආපහු චෙක් කරගන්න. මේ දෙන්නත් උත්තර පොඩ්ඩක් චෙක් කරගන්න පොඩි ලොකු වෙනස් කිරීමක් තියෙනවා. right. අනික් කට්ටිය ගැටලුවක් නැහැ. අනික් කට්ටිය හැමෝම වගේ හරි මොකද ඔක දරුවනේ අපිට කරන්න පුළුවන් විදිහට තමයි ඔය තියෙන්නේ. එතකොට ඔය වෘත්තයක් ඔයාලා අරගෙන ලෝකේ තියෙන ඕනෑම වෘත්තයක් අරගෙන පරිධිය හොයලා පරිධිය කියන්නේ වටේ දිග ඒක විස්කම්බයෙන් බෙදපුවාම එන අනුපාතය 3.0 ගානක්. එතකොට ඔය අනුපාතය ගොඩාක් හරියටම ඇවිල්ලා තියෙනවා මේ සෙනෝට්ට. සෙනෝට් කවටයාව එන්නේ ගත්තත් දන්නේ නැහැ. එහෙම නැහනේ. සෙනෝට් එක හරියටම ඇවිල්ලා තියෙනවා. ඒ අනුපාතය 3.14ක් වෙනවා. මෙන්න මේක තමයි එන උත්තරේ. 3.14 ඔව් 3.14ක් එනවා. right? ඕක ඒක ලෝකයේ ඒක ඇත්ත. ඒක සත්‍යයක්. ඒක යථාර්ථයක්. ඒ විදිහට තමයි හරි වෘත්තයක් නා. බිත්තරේක ඕක එන්නේ නැහැ. බිත්තරේ නිකන් ඉලිප්සයක් වගේනේ. එතකොට මේ හැම අගයක්ම බෙදපුවාම ඔන්න ඔය උත්තරේ ඔය 3.1 ගානක් එනවා නම් හරි. ඊළඟ මේ අන්තිමටම ගත්ත ටින් පියනත් එයාටත් ඒ ළඟ උත්තරයක් ඇවිල්ලා තියෙනවා. එයාගෙත් හොඳයි. ඊළඟට මේ උඩ තියෙන ටින් පියන ගත්ත එක්කෙනාටත් ඒ වගේ උත්තරයක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මෙයාට මොකද මේ 3.1කට ගොඩාක් කිට්ටු උත්තරයක් ඇවිල්ලා තියෙනවා. අනිත් අයත් වැරදි නෑ. මේ CD එක ගත්ත එක්කෙනා එයාගෙත් වැරදි නෑ. මොකද මේ 3.0 ළඟ උත්තරයක් ඇවිල්ලා තියෙනවනේ. ඊළඟට මේ ඊට උඩ එක්කෙනා කවුද? යෝගට් පියන ගත්ත එක්කෙනා. එයාලගේ හරි. ඊළඟට කාඩ්බෝඩ් වෘත්තය ගත්ත එක්කෙනා එයාගේ හරි. හරියට මැන්නොත් අපිට 3.1 ගානක් එනවා. දශමයට මයින්න ඕනේ. එකයි වැඩි. right. එහෙනම් ඔන්න මතක තියාගන්න. අපි ඔක ලියාගමු. right. දැන් මේ වගුව ඔයාලා ගැහුවානේ. වගුවක් ගහලා ඇති. මම දැන් වගුව ගහන එක දෙන්නේ නැහැ. මොකද අපි මේක කලින් කරපු නිසා. කවුරුවත් වගුවක් ගැහුවේ නැත්තම් මේ වගේ පොඩි වගුවක් ගහගන්න ඉඩ තියාගන්න. නැත්නම් මේකම ලියාගත්තත් කමක් නැහැ. right. හරි. එහෙනම් වගුව ගන්න ඉඩ තියාගන්න කොතන? වගුවක් හදාගන්න ඉඩ තියාගන්න මොන හරි මේක අපි කලින් මැන්නා භාණ්ඩ 5ක් විතර මයින්න මැනලා බෙදලා බලන්න. right. එතනින් පස්සේ අපි යටින් මෙහෙම ලියාගමු. වගුව හඳපු නැති කට ඉඩ තියාගන්න. right. මෙන්න මෙහෙම ලියාගන්න මාත් එක්ක මේ වගන්තිය. ඕනෑම වෘත්තයක් නැත්තම් ඕනෑම වෘත්තාකාර වස්තුවක් ඕනෑම වෘත්තාකාර වස්තුවක් පරිධිය බෙදීම විස්කම්භය පරිධියට අපි දැම්මා C විස්කම්භයට අපි දැම්මා D අකුරු දෙකක් දාගන්න ඕනෑම වස්තුවක් පරිධිය බෙදීම විස්කම්භය ලැබෙන අගය නියතයකි. නියතයක් කියන්නේ ඒක වෙනස් වෙන්නේ නැහැ.
මුළු ලෝකේ ඕනෑම එක්කෙනෙක් කරත් ඔය උත්තරේ හරියට එනවා. එය ආසන්න වශයෙන් තුනයි දශම 1.4ක් පමණ වේ. හරි මගේ නෙමෙයි. එම අගය ආසන්න වශයෙන් 3.14ක් පමණ වේ. එම අගය 5 මගින් 5 ඔන්න ඔය විදිහට කී අකුර නිකන් අනිත් පැත්ත මෙන්න මෙහෙම මෙහෙම අරන් ඔන්න ඔය විදිහට තියෙන්නේ නිකන් කී අකුර වගේ එකක්. එම අගය 5 මගින් සංකේත කරයි. වරහණ තුල යාගෙන 5 ෆා ඊ මෙහෙම මගින් සංකේත කරයි. මතක තබා ගැනීමේ පහසුව සඳහා එය 22 බෙදීම 7 ඔක අපි කියවන්න දරුවනේ 7න් 22 කියලා. 22 බෙදීම 7 යන අනුපාතය භාවිතා කරයි. අර 3.14 දාන්නේ නැහැ. දශම සංඛ්‍යා අමාරුයිනේ. අපි එතකොට 7න් 22 කියන අනුපාතය තමයි දාන්නේ. යන අනුපාතය භාවිතා කරයි. right හරි එහෙනම් මතක තියාගන්න ඔන්න ඔය විදිහට අපිට එහෙනම් ලෝකේ තියෙන ඕනෑම වෘත්තයක් ඔයාලා පස්සේ ආයෙ කරලා බලන්න ඔය ඇත්තද කියලා. හැඩතල 10ක් විතර අරගෙන හරියට මයින් මැනලා ඉවරලා ඕක බෙදලා බලන්න හරියට මැන්නා නම් හරියට බෙදුවා නම් බෙදෙන කෙනා කැලලකට බාර දෙන්න පුළුවන්. උත්තරේ එන්නේ 3.0 ගාන. 3.1 ගානක් ආවොත් ගොඩාක් හරි. එතකොට අපි මේන්නේ මේකෙන් සූත්‍රයක් හදාගන්න යනවා. මොකද්ද? දැන් අපි දන්නවා පරිධිය බෙදීම පරිධිය කියන්නේ C පරිධිය බෙදීම විස්කම්භය. විස්කම්භයට අපි දාන අකුර මොකද්ද? D. එතකොට ඔය දෙක බෙදුනහම උත්තරේ එන්නේ 3.14යි. 3.14යි. මම දැන් ඔන්න සංකේත වලින් යනවා. එතකොට C බෙදීම D කියන එක අපි ලියන්න පුළුවන් 3.14 කියන එක මතක තියාගන්න බැරි නිසා අපි ඒ වෙනුවට දානවා 5 අකුර 5 right ඊට පස්සේ දරුවනේ මම C තනි කරගන්න ඕනි නම් මම මේකක දෙපැත්තම D ගෙන් ගුණ කරනවා C තනි කරන්න ඕන නිසා මම ඒක ඊළඟ පේලිය ලියන්නම් දෙපැත්තම ගුණ කරනවා D වලින් right එතකොට D ට D කැපිලා ගිහිල්ලා උත්තරයක් එනවා C සමානයි 5D කියලා. මේක තමයි වෘත්තයක වටේ දිග එහෙම නැත්නම් පරිධිය හොයන්න පාවිච්චි කරන සූත්‍රය. මොකද්ද සූත්‍රය? C සමානයි 5D. C කියන්නේ වෘත්තේ වටේ දිග 5 කියන්නේ 7න් 22 එහෙම නැත්නම් 3.14 ඒක අපි දාන්නේ නැහැ. අපි දාන්නේ 7න් 22. D කියන්නේ විස්කම්භය. එතකොට දැන් අපි මන ඉන්නේ යන්නේ නැහැ. මොකද විස්කම්භයමයි ඉන්න අමාරුයි. අපිට මේ වටේ දිගමයි ඉන්න අමාරුයි. නූල කරන් රවුම් කරගෙන යන්න ඕනේ. අපිට එතකොට ගානක දුන්නොත් එහෙම මේ විදිහට ගාන. මේ විදිහට වෘත්තයක් තියෙනවා.
විස්කම්බය කියන්නේ මේ කොන ඉඳන් මේ කොණ්ඩ තියෙන දුරනේ. හිතන්නකෝ ඔක 42 සෙන්ටිමීටර් කියලා. අපෙන් අහනවා පරිධිය. එහෙනම් පරිධිය හොයන්න කියලා. පරිධිය සොයන්න. අපි දන්නවා පරිධිය හොයන සූත්‍රය C සමානයි 5D. 5 කියන්නේ 22 බෙදීම 7යි. D කියන්නේ මොකද්ද? ඉංග්‍රීසියෙන් D කියන්නේ කාටද? විස්කම්බයට. D කියන්නේ විස්කම්බයට. එහෙනම් D වෙනුවට දානවා 42. ඕක ඉතින් සුළු කරනවා. 7ට 1යි 42ට 7 වරක් 6යි ඊට පස්සේ 22 6න් වැඩි කරනවා 132ක් කියලා එනවා. එහෙනම් වටේ දිග එනවා 132ක් කියලා. අපිට ওই විදිහට හොයන්න පුළුවන්. right. එහෙනම් අපි ගානන් පස්සේ බලමු. right. මෙන්න මේ ටික ලියා ගන්නකො එහෙනම්. ඔය ටික ලියා ගන්න. ඔන්න මතක තියාගන්න පරිධිය හොයන එක සූත්‍රයක් තමයි C සමානයි 5D. ඕක හොඳට ලියා ගන්න, ඕක හොඳට කොටු කරගන්න. ඕක අපිට 11 වසරට යනකම්ම ඕන වෙනවා. C සමානයි 5D. right. හරිනේ. පරිධිය බෙදීම විස්කම්බය සමානයි 3.14යි. පරිධියට දාන අකුර C, විස්කම්බයට දාන අකුර D. එතකොට C බෙදීම D සමානයි අර 3.14යි වෙනුවට අපි 5 ගේ නගේ දානවා. එතකොට D තනි C තනි කරන්න මම මෙතන D නැති කරන්න දෙපැත්තම D ගෙන් වැඩි කරනවා. එතකොට C සමානයි 5D කියලා එනවා. දැන් මේ බලන්නකෝ මම මේ ඇඳලා තියෙන වෘත්තය දිහා. මේ වෘත්තයේ R කියන්නේ මොකක්ද ඔයාලට හිතෙන විදිහට? R කියන්නේ මොකක්ද R කියන්නේ? අරය අරය. R කියන්නේ අරය. D කියන්නේ මොකක්ද? විස්කම්බය විස්කම්බය. D කියන්නේ එතකොට විස්කම්බය. ඔයාලට හිතෙන විදිහට D වල උත්තරේ සමාන වෙනවා අරය වගේ කී ගුණයකටද? D කියන්නේ අරයමෙන් කී ගුණයක්ද? දෙගුණ දෙගුණයක් වෙනවා නේද? ඒ කියන්නේ විස්කම්බය සමාන වෙනවා අරයමෙන් දෙගුණයකට. ඔන්න ඔක මම සිංහලෙන් ලිව්වා. එතකොට D කියන එක සමාන වෙනවා R වගේ දෙගුණයට. එතකොට මේ සූත්‍රය C සමානයි 5D නේ. මම දරුවනේ D වෙනුවට දැන් දානවා අර හොයාගත්ත 2R කියන එක. එතකොට මට තව සූත්‍රයක් හදාගන්න පුළුවන් 2 මුලට අරගෙන C සමානයි 2 5R කියලා. එහෙනම් මේ එකම සූත්‍ර තමයි එකම සූත්‍රය. D වෙනුවට 2R දැම්ම එච්චරයි මම කරේ. එහෙනම් වෘත්තක පරිධිය හොයන සූත්‍ර 2යි දෙකම එකයි. එකක් තමයි C සමානයි 5D අනික C සමානයි 2 5R. ඔය දෙකම මතක තියාගත්තට කමක් නැහැ. හැබැයි අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ මෙන්න මේ දෙවෙනි සූත්‍රය C සමානයි 2 5R කියන එක. right. ඒකත් ලියා ගන්නකෝ. ඔච්චරයි කියලා දෙන්න තියෙන්නේ. ඔය සූත්‍ර තුන හොඳට කටපාඩමේ තියාගන්න.
right හරිනේ එහෙනම් ඔන්න මතක තියාගන්න දැන් මම අහුවොත් ඔයාලගෙන් පරිධිය හොයන සූත්‍රය මොකක්ද කියලා එක්ක කියන්නේ c සමානයි 5d එහෙම නැත්නම් කියන්නේ c සමානයි 2πr අලුත් දෙන්නේ හරි අලුත් දෙන්නේ අලුතින් සංකේතයකුත් ආවා 5 කියලා නේද කී අකුරු නිකන් පයින් එකක් ගහනවා අනිත් පැත්තට එන්න එයාට අපි කියනවා 5 කියලා එතකොට 5 වෙනුවට අපි දාන්නේ 22 බෙදීම 7 කියන උත්තරේ right තව ලියනා ඉන්නවද ඉවරයි වගේනේ right එහෙනම් අපි දැන් ඔච්චරයි තියෙන්නේ මේ පාඩමේ තියෙන්නේ ඔච්චරයි එතකොට මේකෙදි මතක තියාගන්න ලොකු ගාණක් එනවා සාමාන්‍ය ලකුණු 10ක විතර 10ක් 11ක් 12ක් ගන්න පුළුවන් ලොකු ගාණක් එනවා ඔය සූත්‍රේ විභාගෙ දෙන්නේ ඒක කටපාඩමෙන් තියාගන්න ඕනේ right එහෙනම් අපි යමු පළවෙනි උදාහරණයට පළවෙනි උදාහරණේ අඳ ගන්න වෘත්තයක් සූත්‍ර දෙකයි මම පැත්තක ලියන්නම් c සමානයි 2πr අනිත් එක c සමානයි 5d d කියන්නේ විස්කම්භය r කියන්නේ අරය right විස්කම්භය 14යි කියලා දාගන්නකෝ අවකට ගන්න වෘත්තයක් අඳින්න මැදින් ඉරක් ගහන්න මේ ඉර ගහන්න ඕනේ කේන්ද්‍රය හරහා යන විදිහට එයා 14ක් කියලා දාගන්න යටින් ප්‍රශ්න ලියන්න පරිධිය සොයන්න හරි මේ දීලා තියෙන්නේ මොකද්ද r ද දීලා තියෙන්නේ d ද දීලා තියෙන්නේ මේ 14 කියන්නේ මොකද්ද දරුවනේ අරයද විස්කම්භයද විස්කම්භය අනිත් අය මොකද කියන්නේ ඔය 14 කියන්නේ ඒක කියන්නේ විස්කම්භය එහෙනම් විස්කම්භයට අපි දාන අකුර වල දන්නවා d එහෙනම් d තමයි දීලා තියෙන්නේ එහෙනම් මම කෙලින්ම පාවිච්චි කරන සූත්‍රය c සමානයි 5d මොන බලන්න හදන විදිය 5 වෙනුවට දරුවනේ මම දානවා භාගය මොකද්ද භාගය මතකද කාට හරි 7න් 22 ඔය භාගය කියවන්නේ 7න් 22 ගුණ කිරීම d කියන්නේ විස්කම්භය විස්කම්භය කීයද 14යි මං කපනවා 7ට 1යි 14ට 2යි ඊළඟට 22 දෙකෙන් ගුණ කරනවා උත්තර එනවා 44යි පරිධිය කියන්නේ වටේ දිගනේ එහෙනම් වටේ දිග එන්නේ මොන වලින්ද සෙන්ටිමීටර් වලින් right ඔන්න ඔහොමයි අපි ওই જાති ගාණක් ආවොත් හදන්නේ right පළවෙනි උදාහරණේ ලියා ගන්න හරි right එහෙනම් මතක තියාගන්න ওই විදිහට අපිට හදා ගන්න පුළුවන් විස්කම්භය දුන්නොත් 5d කියන එක ගන්නවා අරය දුන්නොත් 2πr කියන එක ගන්නවා right එහෙනම් ඔය ගානම තමයි මම පොඩ්ඩක් වෙනස් විදිහකට දෙනවා right දෙවෙනි ගාන විදිහට අපි ලියාගමු අඳ ගන්න වෘත්තයක් මෙයා දා ගන්න සෙන්ටිමීටර් 7යි කියලා ඔය 7 කියන්නේ දරුවනේ මොකද්ද වෘත්තයේ අරයද විස්කම්භයද 7 කියන්නේ
අරය අරය. 7 කියන්නේ අරය. එහෙනම් අරය කියන්නේ r නේ. එහෙනම් r එන සූත්‍රය දාමු. එහෙනම් c සමානයි 2πr. අනිත් එක දාන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. අරය මෙන් දෙගුණයක් 14යිනේ. මේ පළවෙනි එක දාන්නත් පුළුවන්. එතකොට 2 කියන්නේ 7න් 22යි r කියන්නේ අරය 7යි. මේකෙත් අර විදිහටම 7ට 7 කැපෙනවා 22 දෙකෙන් ගුණ කරනවා උත්තරේ එනවා සෙන්ටිමීටර් 44ක් කියලා. අරකමයි එන්නේ එකම රූපේ තමයි ඔය තියෙන්නේ. රූපේ අඳ ගන්න ඈ. right. හරි. එහෙනම් අපි යනවා තුන්වෙනි ගානට. තුන්වෙනි ගාන ඔයාලා තනියම හදන්න. අඳ ගන්න වෘත්තයක්. මෙතන කේන්ද්‍රය මෙන්න මම විස්කම්භය ලකුණු කරන්නේ. විස්කම්භය දාගන්න සෙන්ටිමීටර් 21යි කියලා මට මේකේ පරිධිය හොයලා දෙන්න. පරිධිය සොයන්න. right දාන්න බලන්න. right 6 දෙනෙක් sorry උත්තර දාලා තියෙනවා බාසුරු ඊළඟට සසින්දි හිරුෂිකා ප්‍රවීන් ඔයාගේ නම් උත්තරේ වැරදි වගේ හිමාල හරි ඊළඟට සෙනෝත්ගේ හරි හරි එතකොට මට සෙනෝත් දාලා තියෙනවා හිමාල දාලා තියෙනවා හිරුෂිකා සසින්දි බාසුරු right පස් දෙනෙක් දාලා තියෙනවා try එකක් දෙන්න අනිත් පැත්ත බලන්න right අනුජත් හරි ගගනිත් හරි
හරි අපි බලමු. මේකල ඔයාගේ නම් වැරදි වගේ. ප්‍රවීන්ගෙත් හරි, පූජානිගෙත් හරි, හිමාකාගෙත් හරි. right. මෙහෙමනේ වෙන්නේ. මේ දීලා තියෙන්නේ මොකද්ද කියලා බලන්න ඉස්සෙල්ලාම. හරි. මේ මම දීලා තියෙන්නේ විස්කම්බය. මේ D විස්කම්බය තමයි දීලා තියෙන්නේ. එතකොට විස්කම්බය නම් D තියෙන සූත්‍රය තමයි දාන්නේ. ඒක ලේසි. එතකොට C සමානයි 5D. ඒක දාන්න. 5 කියන්නේ 22 බෙදීම 7යි. D කියන්නේ විස්කම්බය. විස්කම්බය 21යි. දැන් ඉතින් ඕක සුළු කරමු. 7ට 1යි මෙතනට 3යි. 21 3ෙන් ගුණ වුණාම අපිට එන උත්තරයක් 66යි. මේ දිගක්නේ දරුවනේ. දිගක් නම් උත්තර එන්නේ මොන වලින්ද? සෙන්ටිමීටර් වලින්. right. මේකලා දැන් හරිය. right. අදා ගන්නකො ටක් දාලා. එතකොට මේ ගානේ තව දෙයක් තියෙනවා. මේ ගානේ දරුවනේ ඔයාලව අන්දන්න, ඔයාලව බය කරන්න දශම දාලා දෙනවා. ගොඩක් වෙලාවට දෙන්නේ 10.5යි 3.5යි. එතකොට මේ දශම ආවොත් පොඩි දෙයක් කරන්න. මෙන්න මේක මතක තියාගන්න. මේක දිගට මතක තියාගන්න. දශම දාලා හදන්න යන්න එපා. එතකොට 3.5 විදිහට ගානේ දුන්නොත් හරි 3.5 කියලා දුන්නොත් ඔයාලා ඒක දාගන්න 7 බෙදීම 2 කියලා. මොකද 7 2කින් බෙදුනහම 3.5යි. ඊළඟට තව දෙනවා දරුවනේ එකක් 10.5. මම දැක පොතේ ගණනුත් තිබ්බා. 10.5 ආවොත් ඒක දාගන්න 21 බෙදීම 2 කියලා. right? මෙන්න මේ අගේ ආවොත් ඔන්න ඔහොම එනවා කියලා දාගන්න. ඒක ගොඩක් හොඳයි. එතකොට දශම දාලා ගාන හදනකොට අමාරුයිනේ. හැබැයි මේ 3.5 වෙනුවට 7ෙන් 2 දාපුවම ඒක අපිට සුළු කරන්න පුළුවන්. කපන්න පුළුවන්. 10.5 වෙනුවට 2ෙන් 21 දැම්මහම ඒකත් ඒ විදිහට සරල කරන්න පුළුවන්. right. ඔන්න ওই දෙක පැත්ත ලියා ගන්න උතන මැද හරි උඩ හරි ලියා ගන්න. දශම සංඛ්‍යා ඔය දෙක ආවොත් ඔය ඉලක්කම් දෙක දානවා කියන එක ලියා ගන්න. ඒක ඔයාලට තේරෙන විදිහට ලියා ගන්න. ඔය දශම සංඛ්‍යා දෙක ආවොත් ඔය ඉලක්කම් දෙක දානවා කියන කතන්දරේ ලියලා තියන්න. හරිනේ? right. අපි තව එක ගානක් බලමු එහෙනම් ඕකේ. right. ඔන්න ඊළඟ ගාන. 4. වෘත්තයක් අඳ ගන්න. විස්කම්බේ වෙනුවට දාගන්න 10.5 කියලා. විස්කම්බය සෙන්ටිමීටර් 10.5 මට පරිධිය හොයලා දෙන්න. පරිධිය සොයන්න. සමහරවල් මේ ගණන් ඇති ඈ උදාහරණ වලත් ඇති. මොකද මම මේ සාමාන්‍ය බෙදෙන ගණන් ටික තමයි දෙන්නේ. ඒකින්ද ගැටලුවක් කරගන්න එපා ඒක එච්චර. right මට සෙනෝද් දුන්න උත්තරයක් අපි සෙනෝද් එක බෑ නේද අනිත් අයට ඌ ටක් ගාලා හදනව නේද එහෙම තමයි කොල්ලෝ ඈ කෙල්ලොත් එහෙම තමයි ඕ තාමන්න කෙල්ල හැදුවේ නෑ කවුරුත් තාම මම සෙනෝඩ් අභියෝගයක් දෙන්න කෙල්ලෙක් හදන්න try එකක් දෙනවා හරියන්නේ නෑනේ right මනෝලි මම එහෙම උනොත් දාන්න ලින්ක් එක දාන්න මනෝලියට කරන්ට් එක දැන් තමයි ඇවිල්ලා තියෙන්නේ. අපිට කරන්ට් එක යනවා එනවා මේ මනෝලියා මොනව හරි කරනවද දන්නේ නැහැ. ඔය පැත්තේ වයර් හොල් වෙනවද දන්නේ නැහැ. මුල් ටිකේ 10 පාරක් විතර කරන්ට් එක යනවා එනවා. කො මේක තාම කවුරුත් හදුවේ නැද්ද? සෙනෝට් විතරද ඉන්නේ? සෙනෝට් අභියෝගයක් දෙන්න කවුරුත් නැද්ද? right. හිමාල අභියෝගයක් දුන්න සෙනෝට්ට එයාගේ උත්තරේ හරි. ඔය එන්නේ හිමාල්කත් හරි
මේකලාගෙත් හරි. හරි. 4 දෙනෙක් දැන්ට හරි. අනිත් අය ඉක්මන් කරමු. තව 3-4 දෙනෙක්වත් හරි මං හදනවා. තව එක්කෙනෙක් දැම්ම කවුද? ගගනිගෙත් හරි. බාසුරු ඔයාගේ නම් උත්තරේ වැරදි වගේ. පැටියෝ සසින්දිගේ නම් හරි. මේකලාගේත් හරි. නේද? මං කිව්වනේ යා. හරි. එහෙනම් අපි බලමු මේක. මේකේ දරුවනේ මෙහිමනේ බං වෙන්නේ. මේ දීලා තියෙන්නේ විස්කම්බය. නේද? මුළු දෙකක් කරහා යනවා කියන්නේ විස්කම්බය. විස්කම්බයට අපි දාන අකුර D නේ. විස්කම්බයට දාන අකුර D. එහෙනම් මේ D දීලා තියෙනවා. එහෙනම් ඔයාලා දාන D තියෙන සූත්‍රය C සමානයි 5D. දෙකම එකයි. අවුලක් නැහැ. එහෙනම් C සමානයි 5 කියන්නේ එතකොට 22 බෙදීම 7යි. D කියන්නේ 10.5. එයා අමාරුයි දාන්න 21 බෙදීම 2. ඇයි ඒක දාන්නේ කියලා බලන්න මේක ලස්සනට කැපෙනවා. 10.5 දැම්මොත් දන්නවනේ ඉතින් නේද? දශමකද කට්ටිය ආස කට්ටිය දාලා හදන්න අවුලක් නැහැ. මට අමාරුයි මම මෙහෙමයි දාන්නේ. දැන් කපමු සිංගල කැපෙනවා 7ට 1යි මෙතනට 3යි 2ට 1යි මෙතනට 11යි 11 සරත් 3 33යි. දශම නිකන් නෑ වගේ අපිට ගාන හදා ගන්න පුළුවන් වුණා. පූජානිකෙත් හරි. ප්‍රවීණෝ මොකද උනේ ඕක? රයිට් ටයිම් කීයද? තව අපි එකක් හදමු. හරි. තව එක ගානක් හදමු. අන්තිම ගාන 5 වෙනි ගාන. අද දවසේ ලාස්ට් ටයිම්. අපේ IT කෝල් ටික ක්ලාස් එකෙන් පස්සේ IT ක්ලාස් එක තියෙනවා 5ට. මම ලින්ක් එක දාලා ගෲප් එකේ. රයිට්. 5 වෙනි ගානට මම දෙන්නම් අඳින්න එපා වෘත්තයක් ඈ. ඇඳගත්ත කට්ටියට මට කරන්න දෙයක් නැහැ. ඕගාලා ඇඳන්නේ. මම දෙන්නේ මේක වෘත්ත භාගයක්. මෙන්න මේකේ චාප දිග හොයන්න තියෙන්නේ. හරි? චාප දිග සොයන්න. ඒතකොට මෙතන පරිධිය කියන්න බෑනේ. චාප දිග සොයන්න. මේක මෙහෙම මිනුමක් දීලා තියෙනවා. මෙන්න මෙහෙම දීලා තියෙනවා. ඔක 14යි කියලා දීලා තියෙනවා. පොඩ්ඩක් try එකක් දාන්න කල්පනා කරලා. ඔයාලගේ බලමු මොලේ කොහොමද තියෙන්නේ කියලා. මම විනාඩි දෙකක් දෙන්නම් හදන්න බලන්න ටක් ගාලා. මට උත්තර දාලා තියෙනවා අනුජ දාලා තියෙනවා අනුජගේ නම් වැරදි වගේ හිතෙනවා බාසුරු දාලා තියෙනවා සසින්දි දාලා තියෙනවා ඊළඟට සෙනෝත් දාලා තියෙනවා ඒගොල්ලන්ගේ හරි මේ පාරත් ඉතින් සෙනෝත් තමයි තින්නේ ඊබා හොඳයි යා රයිට් අප බලමු මේක මොකද වුනේ කියලා කට්ටියට හරි මෙතන තියෙන දරුවනේ වෘත්තයක් නෙමෙයිනේ මේ දීලා තියෙන්නේ මොකද්ද කියන්නකෝ විස්කම්බේද අරේද කියන්නේ ඉස්සෙල්ලාම මොකද්ද දීලා තියෙන්නේ මට ඇහෙන්නේ 14 කියන්නේ මොකද්ද? විස්කම්බය. මොකක්ද අනේ? විස්කම්බය. මට ලාවට වගේ ඇහෙන්නේ. විස්කම්බය. right. විස්කම්බය තමයි දෙන්නේ. හරි. එතකොට දීලා තියෙන දරුවනේ විස්කම්බය. එතකොට විස්කම්බය කියන්නේ අපි විස්කම්බයට දාන අකුර D. එහෙනම් අපිට පාවිච්චි කරන්න වෙන්නේ C සමානයි
phi d කියන සූත්‍රය. ඒක තේරුණානේ. හැබැයි මෙතන තියෙන්නේ පරිධියක් නෙමෙයි. වෘත්තෙන් කොච්චරක්ද මෙතන තියෙන්නේ? වෘත්තෙන් කොච්චරක්ද? භාගයක්. වෘත්තයෙන් භාගයක්. එහෙනම් මෙන්න මේ c තමයි සම්පූර්ණ රවුමක් තමයි මේ phi d කියලා කියන්නේ. එතකොට මෙතන තියෙන ඡාපයක්. එහෙම නැත්නම් වෘත්ත භාගයක්. අපි කියනවා අර්ධ වෘත්තය කියලා. අර්ධ වෘත්තයේ දිග තමයි අහන්නේ. ඡාපය කියන්නේ ඒකනේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මේ phi d කියන එක බෙදන්න ඕනි දෙකෙන්. අන්න. සූත්‍රෙ මට ඕන විදිහට හදාගත්තා. phi d කියන එක දෙකෙන් බෙදනවා. දැන් මම ආදේශ කරන්න දෙක තියෙන ඉරෙන් යට කියලා මතක තියාගන්න. phi කියන්නේ 7න් 22 d කියන්නේ විස්කම්භය. විස්කම්භය කීයද? 14යි. මේ දෙක තියෙන්නේ යට. ඒ දෙක යටින්ම දානවා. දැක්කද? දැන් ඉතින් ඔක සුළු කරනවා. එච්චරයි. කපමු. කවුද? 7ට 1යි 14ට 2යි මේ දෙකයි මේ දෙකයි කැපෙනවා. උත්තරේ සෙන්ටිමීටර් 22යි. උත්තරේ සෙන්ටිමීටර් 22යි. එහෙම නැත්නම් මෙහෙමත් පුළුවන්. සම්පූර්ණ වෘත්තය එකපාරම හොයනවා. c සමානයි phi d කියන සූත්‍රය පාවිච්චි කරලා එකපාරම දරුවනේ වෘත්තයම හොයනවා. අන්තිමටම ඡාප දිග බලද්දී ඒක දෙකෙන් බෙදෙනවා. එහෙමත් පුළුවන්. එහෙම ගැටලුවකුත් නැහැ. එහෙම දන්නත් පුළුවන්. right. උත්තර දාලා තියෙනවා පූජානි. එතකොට කෙල්ල ඒක වැරදි. ආ වෘත්තය හොයලා තියෙන්නේ. අන්තිමට ඕන ලියන්න යටින් ඡාප දිග සමානයි. ඕක බෙදීම දෙක. එතකොට හරි. විමාල්කගේ හරි. මේකලා ඔයා හොයලා තියෙන දෝනි වෘත්තේ සසින්දිගේ හරි අනුජ හොයලා තියෙන වෘත්තයමයි. එතකොට අනික් කට්ටිය හරි. බාසුරු සෙනොත් ඒගොල්ලන්ගේ හරි. මේකේ ලබන සතිය අපි ගණන් ටිකක් හදමු. එහෙනම් අපි ක්ලාස් එක නතර කරන්න යන්නේ. එහෙනම් හෝම්වර්ක් ටික ලියා ගමු. ලබන සතිය මම හිතුනොත් බදාදා අපහු ක්ලාස් එක තියන්නම්. right? ඔයාලට රෑ වෙලා ගොඩක් ක්ලාස් නැහැ නේද? 7න් පස්සේ ක්ලාස් තියෙනවද? කවදද තියෙන කියන්නේ චුට්ටක් ක්ලාස්? 7 පහ වෙලා? සිකුරාදා තියෙනවා සර්. සිකුරාදා. අනිත් අයට කාටවත් නැද්ද? සර් ඔව් සසින්දි? බදාදා උදේ දාගන්න බැරිද? බදාදා උදේ මට පුළුවන්. ඔයාලට නේ බැරි. අනිත් අයට පුළුවන් උදේම. ඔව් සර්. එහෙනම් මම බදාදා උදේ දාන්නම්. උදේ වරු මුකුත් බෑ සර්. කාටද දෙන්න බැරි? මොකද්ද තියෙන ක්ලාස් එක? සෙනොත් තියෙනවා. හරි. එම් වුණොත් මං හදිසි දැම්මොත් බැරි වෙලාවකත් මම බය වෙන්න එපා. මම එදාට ඒක රෙකෝඩ් කරනවා. මං චුට්ට බලන්න. කට්ටියගේ වැඩිපුරම දෙනකොට පුළුවන් දවස් වෙලා දාලා බලන්න. හරි. එහෙනම් මියුසික් තියෙනවා. මට සෙනෝදුයි ගගනි ක්ලාස් තියෙන වෙලාවට මට මැසේජ් දාන්නකෝ. බදාදා. ඔයාලට බදාදා ක්ලාස් තියෙන වෙලාවල් පොඩ්ඩක් ෆෝන් එකට මැසේජ් කරන්නකෝ. ගෲප් එකට නැතුව මගේ එකට. හරි. තියෙන අය කට්ටිය විතරයි. හරි. එහෙනම් ලියාගන්න මෙන්න මේ හෝම්වර්ක් එක 18 පිටුව 106 106 පිටුවේ 18 මෙන්න මේ 7 වෙනි එක ටිකක් අමාරුයි. මේ 10.5 නම් ඔයාලා දන්නවනේ 21 බෙදීම 2 දාන්න. මෙතනට නම් 15.4ම තමයි දාන්න වෙන්නේ. right? දාලා සූත්‍ර වලට දාලා හොයන්න 18 අපි තව එකක් බලමු. ඒ ඇති වෙන්නේ නේද? ඒ ඇති. අනිත් ටික හදන්න ටිකක් බැරි වෙයි. right. එහෙනම් 18 විතරයි මේ සතිය හෝම්වර්ක් වලට තියෙන්නේ. ඒකේ ගණන් ටික හදන්න. right. එහෙනම් දරුවනේ අපි ක්ලාස් එක නතර කරනවා. අපි එන ලබන සතිය හම්බෙමු. මට බදාදා ක්ලාස් තියෙන කට්ටිය විතරක් මගේ ෆෝන් එකට පර්සනල් එකට දාන්න කීයටද තියෙන්නේ කියලා. ඒතර මම බලලා වෙනස් කරලා දාන්නම්. right. එහෙනම් එතන හැමෝම පරිස්සමින් ඉන්න හෝම්වර්ක් ටික කරන්න ලබන සතිය බලනවා. නැති කට්ටිය ලෙෆ්ට් කරනවා. මම මේ ඊයේ බැලුවෙත් නෑ අද බැලුවෙත් නෑ. ඒ ගුරු දිනේ හින්දා ඊයේ. right. එහෙනම් අපි නතර වෙනවා අදට. හැමෝම එහෙනම් පරිස්සමින් ඉන්න. හැමෝටම තෙරුවන් සරණයි. right. bye. Thank you. Okay, welcome. Okay, welcome. Thank you, sir. Okay. Everyone, Right, welcome.